සුබ සන්ධ්‍යාවක් වේවා සියලුම දෙනාට. සස්නක සංසද සරසවි පියගැට ප්‍රී ඉංජිනේරින් වැඩසටහන වෙනුවෙන් සහභාගී වී සිටින සියලුම දෙනා බොහොම ආදරයෙන් පිළිගන්නවා. අද පාඩම පටන් ගන්නට කලින් ඔයගොල්ලෝ පුංචි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති මේ දවස්වල ගෲප් වල ෂෙයා වුණා lead yourself කියලා පෞරුෂත්ව සංවර්ධන වැඩසටහනක් පවත්වන්න සංවිධානය කරලා තියෙනවා. ඒ වැඩසටහන අගෝස්තු 8 ඒ කියන්නේ හෙට සවස 6ට ආරම්භ වෙනවා. ඒ වැඩසටහන සෙෂන් 5ක් තියෙනවා. සතියක් කර සතියක් සෑම ඉරිදා දිනකම තමයි පැවැත්වෙන්නේ. ඒ වැඩසටහන මෙහෙයවන්නේ පෞරුෂත්ව සංවර්ධන උපදේශක වරලත් ඉංජිනේරු ගාමිණී නන්ද ගුණවර්ධන මහතා විසින්. අපි දන්නවා මේ දවස්වල අපිට ෆිසිකලි කිසිම වැඩසටහනකට සම්බන්ධ වෙන්න බෑ. ඒ නිසා මේ ඔන්ලයින් නොමිලේම පැවැත්වෙන මේ වැඩසටහන ඔයගොල්ලන්ට ගොඩක් උපකාර වෙනවා. ඔයගොල්ලොන්ගේ පෞරුෂත්වයේ සංවර්ධනය කරගන්න. මේ වැඩසටහන අවසානයේදී ඔයගොල්ලන්ට සර්ටිෆිකේට් එකකුත් ලැබෙනවා මේ වැඩසටහනට සම්බන්ධ වීම වෙනුවෙන්. මම හිතනවා දැනටමත් මෙතන ඉන්න ගොඩක් අය මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඇති කියලා. ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ නොවුණු කෙනෙක් ඉන්නව නම් group chat box එකේ දාලා ඇති link එක දැන්ම ලියාපදිංචි වෙන්න කියලා ඉල්ලා සිටිනවා. මේක බොහොම ප්‍රයෝජනවත් වෙයි ඔයගොල්ලන්ට. අද අපේ වැඩසටහන මෙහෙයවන්න පාඩම තමයි මැටීරියල් දෙවැනි කොටස. වැඩසටහන මෙහෙයවන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඉලෙක්ට්‍රිකල් ඉංජිනේරු පීඨයේ දිනිත් මායාදුන්නේ අයියා. ඉතින් අයියට ආරාධනා කරනවා වැඩසටහන ඉස්සරහට කරගෙන යන්න. හිතනවා ගිය සතියේ එහෙනම් හරි මෙහෙම කරන්න ඇති. මේකේ තියෙන්නේ දෙවෙනි පාර්ට් එක කිව්වට මේක තමයි ගොඩක් ඕන වෙන්නේ. මැටීරියල් අයියේ පොඩ්ඩක් මේ මයික් එක ළඟට ගන්න පුළුවන්ද? සුට්. දැන් හරි. හරි. සරි. මේකේ තනිකර ස්ට්‍රක්චර්ස් මේ අර එළවල කාලේ මේ ඉගෙන ගත්ත අර සෝඩියම් ක්ලෝරයිඩ් වල හැඩ් කොටු ගහලා අර 3D view අපි මේ ඒකයි පොඩියට කරානේ. මේකේ තියෙන්නේ ඒකේ ඒ 3D view වල ඇත්තටම පිටින්නේ කොහොමද කියලා මේ හරි. දැන් පටන් ගත්තොත් දැන් අපි දැන් 3D view එක අනිවාර්යෙන් XYZ කියලා අක්ෂර තුනක් තියෙනවා. දැන් මේකේ අක්ෂර තුනක් තියෙනවා. හරිද? ඒකේ මේක නිකන් අපි ඉතින් නිකන් අපි නිකන් XYZ අක්ෂර තුනේ අපි මේ කොටුවක් ගහ ගන්නවා. අපිට මේ නිකන් view එකක් ඉදිරියට කොටුවක් නෙමෙයි ඒක ඉස්සරහට එනවා එක එක හැඩවලට. හරි මේක නිකන් view එකක් කොටුවක් කියලා නිකන් ඉස්සෙල්ලාම පටන් ගන්න. මේකේ ලොකු විස්තරයක් දීලා තිබ්බට මම කෙටියෙන් කියන්නේ සිංහලෙන් කියනකොට කෙටියෙන් කියන්නේ හරිද මෙහෙමයි. දැන් මේ හිතන්න මෙන්න මේ දැන් මේ උඩ රූපේ උඩ තපරකින් notation
හරි මොන විදිහට තියෙනවා හරිද මේ අපි ඉස්සෙල්ලාම ගන්නේ 2D තලයක් හරිද 2D තලයේ නිකන් හිතන්න x පැත්තට අපි x පැත්තට දුරයි y පැත්තට දුරයි තියෙන්නේ හරිද මේකේ දැන් අපි නිකන් මේ ඩිස්ටන්ස් එක නිකන් x පැත්තට a කියලා ගන්නවා y පැත්තට b කියලා ගන්නවා හරිද ඒක නියතයක් හරිද ඒ කියන්නේ හැම වෙලේම a දුරක් තමයි හැම වෙලේම තියෙන්නේ b පැත්තටත් හැම වෙලේම sorry y පැත්තටත් හැම වෙලේම b කියලා දුරක් තමයි තියෙන්නේ එතකොට ab වලින් අපිට ඕකේ පොඩ්ඩක් කැඩි කැඩි ඇහෙනවා ඒක අපිට කනෙක්ෂන් අවුලක් දන්නේ අපිට මල්ලි බලමු හරිද දැන් ක්ලියර් ඔව් මල්ලි එහෙම කරේ හරි 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 මේකේ අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න මේ වචනේ තමයි ස්පේස් ලැටිස් කියන්නේ. හරිද? ස්පේස් ලැටිස් කියන්නේ මෙහෙමයි. අපි හිතනවා නිකන් අවකාශයේ හිල් තියෙනවා. හරිද? ඒ කියන්නේ මුකුත් මේ මොනවද? ඉලෙක්ට්‍රෝන පරමාණු මුකුත් ගිහිලා නැති නිකන් හිල් තියෙනවා. හරිද? ඒ හිල් වලට පරමාණු ඇතුළු වුණාට පස්සේ තමයි අපි ඒකට කියන්නේ ස්ට්‍රක්චර් කියලා. දැන් හිතන්න අර අපි ඊළඟ කාලේ ඉගෙන ගත්ත සෝඩියම් ක්ලෝරයිඩ් අණු තිබ්බනේ. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් වල අර සෝඩියම් ක්ලෝරයිඩ් එකින් එක ඇර එකක් ඇරගන්න තිබ්බේ. එතකොට ඉස්සෙල්ලාම මේක ස්පේස් එකේ පිහිටන්නේ ඒ හිල් විදියට. හරිද? ඊට පස්සේ ඒකට සෝඩියම් අණුවක් ගිහිල්ලා මේ සෝඩියම් අණුවගේ ක්ලෝරින් අණුවගේ ඔහොම සෙට් වුණාට පස්සේ තමයි අපි ඒකට කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් ක්‍රිස්ටල් ස්ට්‍රක්චර් කියලා. හරිද? දැන් මේක මෙන්න මේ රූපෙන් හරියටම පෙන්වන්න පුළුවන් ස්පේස් ලැටිස් කියලා සෙට් එකක් තියෙනවා. නිකන් අවකාශයේ වලවල් ටිකක් තියෙනවා. හරිද? ඒකට මේ බේසිස් කියන්නේ පිටින් එන මේ පරමාණු හරි අණු හරි මොනවා හරි මේ පරමාණුවක් වෙන්නත් පුළුවන් අණුවක් වෙන්නත් පුළුවන්. හරිද? ඒ පරමාණු හරි අණු හරි ඇවිල්ලා මේ වලට වැටුණාට පස්සේ හැදෙන රිසල්ට් එකට තමයි අපි කියන්නේ ක්‍රිස්ටල් ස්ට්‍රක්චර් එකක් කියලා. හරිද? ඒක නිකන් සාමාන්‍ය දෙනවා. ඒ කියන්නේ අවකාශයේ මොනවා හරි වලවල් ටිකක් තියෙනවා. හරිද? ඒකට ඇවිල්ලා පරමාණුවක් වැටෙනවා. ඒ පරමාණු වැටිලා ඒ හැදෙන ව්‍යුහයට තමයි අපි කියන්නේ ක්‍රිස්ටල් ස්ට්‍රක්චර් කියලා. හරිද? මේ ක්‍රිස්ටල් ස්ට්‍රක්චර් එක අපි නිකන් මේ දුරවල් අපිට තනිකර වෙක්ටර්ස් වලින් ගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ x පැත්තට නිකන් a කියලා දුරක් හිතුවොත් y පැත්තට b කියලා දුරක් හිතුවොත් අපි හිතන්නකෝ මෙන්න මේ තැන තියෙනවා කියලා. මෙන්න මේ පරමාණුවේ අපිට තැන හොයා ගන්න ඕන. ඒ කියන්නේ දිශාව හොයා ගන්න ඕන නම් අපි මේ x පැත්තට කියනවා 2a දුරක් y පැත්තට දිනවා b දුරක්. එතකොට මෙන්න මේ පරමාණුවේ දුර කියන්නේ මේ පිහිටීම කියන්නේ 2a දන b. හරිද? ඒක නිකන් තනිකර වෙක්ටර්ස් වලින් මේ ගන්න තියෙන්නේ. හරිද? ඒක තමයි මේ අට ඡේදෙත් පැහැදිලි කරලා තියෙන්නේ. ඒ කියන්නේ shortest distance in one direction කියන්නේ x අක්ෂයේ පරමාණු දෙකක් අතර තියෙන කෙටිම දුරට. හරිද? b කියන්නේ y අක්ෂයේ තියෙන පරමාණු දෙකක් අතර තියෙන කෙටිම දුරට. හරි? එතකොට දැන් හිතන්න ට්‍රාන්ස්ලේෂන් හරි මේකේ තියෙනවා ලොකු විෂයක්. හරිද? මේකේ AB දැන් ඔය තියෙනවනේ AB කියලා. හරිද? AB අතර දෙකේ අපිට මේ ඒ කියන්නේ AB අතර AB පරමාණු දෙක අතර දුරේ විශාලත්වය ගන්න කිව්වොත් අපි දෛශික හොයනවා වගේ. හරිද? දෛශික විදිහටම අපිට හොයන්න පුළුවන් මේ පැත්තට එතකොට තියෙනවා 3a දුරක් උඩට තියෙනවා 2b දුරක්. අර තේරෙනවද? මේක තනිකර හැබැයි මේක O කේන්ද්‍රය කරලා මේක කැමති තැනක අපිට කේන්ද්‍රය කර හැකියි. හරිද? ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේක අවකාශයේ තනිකර පැතිරලා තියෙනවා. අපිට කැමති තැනක් කේන්ද්‍රය කරලා කැමති තැනක් මූල ලක්ෂ්‍ය කරගෙන හදන්න පුළුවන්. හරිද? ඒකට නෝමල් දෛශික වලින් ඔයගොල්ලෝ දන්නවා AB අතර දෛශික වෙන්න ගියාම අපිට එළියෙම නිකන්
B දශකෙන් A දශකෙන් නිකම් අඩු කරපුවාම එන උත්තරය. හරි ඒ දශක තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට තියෙනවා primitive cells උයි unit cells උයි කියලා. හරිද? මේක මෙහෙම. හරිද? primitive cell එකක් කියන්නේ මේක ගන්න. හරි? දැන් මේ උඩ රූපේ තියෙනවනේ. හරිද? unit cell එකකට අපිට ඕන ඉරක් unit cell එකක් කිව්වහම ඒක සංවෘත වෙන්න ඕනේ. හරිද? සංවෘත ඕනම එකක් cell එකක්. හරිද? අපිට පුළුවන් මේ ඕනම හතරක් සාමාන්‍ය හතරක් යා කරලා සංවෘත රූපයක් හදාගන්න. හරිද? ඒකෙදි දැන් මේ 1 2 3 තුනේදිම හරිද? තනිකර මැද්දේ මුකුත් ඉතුරු වෙලා නැහැ. මැද්දේ මුකුත් ඇවිල්ලා නැහැ. එක ළඟ තියෙන 94 මේ පරමාණු හතරක් තමයි යා කරලා තියෙන්නේ. ඊට මේ හතරවෙනි එකේ හරිද? මැද්දේ එකක් තියෙනවා. හරිද? එතකොට මේ යුනිට් සෙල් එකක් කියන්නේ නිකන් සංවෘත හැම එකකටම. හරිද? යුනිට් සෙල් එක කියන්නේ සංවෘත හැම ඕනෙම 2D මේ අපි 2D ගන්න ලේසියට ඕනෙම 3D view එකට අපි කියනවා සෙල් එකක් කියලා. හරිද? ඒකේ primitive cell කියන්නේ හරිද? primitive cell කියන්නේ ස්පෙෂල් අවස්ථාවක්. හරිද? ඒ primitive cell එකේ විශේෂත්වය වෙන්නේ වටේ හතර විතරයි තියෙන්නේ. හරිද? මැද්දේ මොකුත්ම නැහැ. හරිද? වටේ හතර විතරයි මැද්දේ මොකුත්ම නැහැ. එතකොට primitive cell කියන්නේ නිකන් unit cell එකකම නිකන් ස්පෙસિෆික් වුණ කොටසක් විතරයි. හරිද? ඒ දෙක දෙකක් හිතන්න බෑ. ඒ primitive cell එකේ unit cell එකේ ඔය වෙනස අහනවා සමහරවිට මේ exam වල තියෙන මේ අහනවා මේ primitive cell වල වෙනසයි මේ unit cell වල වෙනසයි. මේක නිකන් මතක තියාගන්න. ඒකේ වෙනස තමයි unit cell එක ඕනේ හතරක් එයා කරන්න පුළුවන්. අපිට මැද්දේ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඊට primitive cell එකේ වටේ හතර විතරයි තියෙන්න පුළුවන්. හරිද? මේකේ මේ ලොකු විස්තරයක් කියලා තිබ්බට ඒ විස්තරය තමයි මේ කටින් කියන්නේ. හරිද? ඒ කියන්නේ ගන්න බා. හරිද? ඊට පස්සේ එනවා lattice symmetries. හරිද? මේ lattice symmetries කියන්නේ තනිකර නිකන් අර මේ ඕලෙල් වලටත් කරන්නේ අර මේ දැන් සමචතුරස්‍රයක් ගත්තොත් සමචතුරස්‍රය හරියට බෙදෙන මේ වටික තියෙන්නේ මේ විකර්ණ සමචතුරස්‍රය නම් දැන් විකර්ණ දෙකයි හරහාටයි කෙලින්නේ දෙකම හරි ඒනට සමචතුරස්‍රයක් නම් කෙලින් දෙක විතරයි විකර්ණ ගන්න බෑ. අන්න ඒ වගේ මේ ගණකයක කොහොමද සිමෙට්‍රික් වෙන්නේ. හරිද? මේක මේ නිකන් සිමෙට්‍රිස් ගැන විතරයි මේක නිකන් කියන්නේ. ඒක උත් අහන්නේ නැහැ. හරි ප්‍රශ්න උත් අහන්නේ නැහැ. මේ නිකන් ඉස්සරහට නිකන් අර 3D view එක හිතා ගන්න උනම තමයි මේවා තියෙන්නේ. හරිද? මෙතනින් එහාට තමයි තියෙන්නේ. හරිද? බ්‍රේවියස් ලැටිස් කියලා තියෙනවා. හරිද? ඒ කියන්නේ දැන් අර ඉස්සෙල්ලා කිව්වනේ අවකාශයේ හිස්තැන් තියෙනවා කියලා ඕන තරම්. දැන් මේ වගේ අවකාශයේ හිස්තැන් තියෙනව ඕන තරම්. හරිද? මේ හිස්තැන් යා කරන්න පුළුවන් විදි තියෙන්න බෑ කීයක් හරි. ඒ කියන්නේ අනිවාර්යෙන් විදි කීයක් හරි තියෙන්න බෑ. හරිද? අන්නේ විදි ගැන කියන්න තමයි මේ මෙතන බ්‍රේවියස් ලැටිස් කියන්නේ. හරිද? අපිට පුළුවන් ඔය මේ අවකාශයේ තියෙන පරමාණු යා කරලා විදි 14කට යුනිට් සෙල්ස් හදන්න. හරි? විදි 14. හරි? මේවා තමයි විදි 14. හරිද? මේ 3D look එක. හරිද? මේ විදි 14ටම අපිට හදන්න පුළුවන්. හරි? ඒවට කියන්නේ බ්‍රේවියස් ලැටිස් කියලා. හරිද? බ්‍රේවියස් ලැටිස් 14යි. හරිද? ඒත් අපිට මේ ඉගෙන ගන්න තියෙන්නේ ඕකේ 8යි 12යි 13යි 14යි ටික විතරයි. හරිද? 8 12 13 14 ඔය තුන ඔය හතර විතරයි අපි ඉගෙන ගන්න. අනිත් ඒවා ඉගෙන ගන්න. හරිද? මේ 12ට කියන්නේ සිම්පල් කියුබික්. හරිද? ඉස්සරහට විස්තර කරලා පැහැදිලි කරලා දෙනවා. 12ට කියන්නේ සිම්පල් කියුබික්, 13ට කියන්නේ බොඩි සෙන්ටර්ඩ්, 14ට කියන්නේ ෆේස් සෙන්ටර්ඩ්, 8ට කියන්නේ හෙක්සගනල් ක්‍රොස් මැච්. හරිද? ඔය නිකන් මූලික කතාව. හරිද? නිකන් ලැටිස් කියන මූලික කතාව. ඔතනින් එහාට තමයි ඕකේ මේ එකින් එකට යන්න තියෙන්නේ. හරිද? මේ තියෙන්නේ ඔය කොටස් 14 නම් ටික ඒවා ඔක්කොම අහන්නේ අර හතර විතරයි අපිට ගොඩක්ම තියෙන්නේ. ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඊළඟ කැලේ planes direction. හරිද? මේකේ තනිකර දෛශිකයක්ම තමයි. හරිද? දැන් අපි දන්නවා 3D තලයක දෛශිකයක් අපිට අංකණය කරන්න විදිහ අපි දන්නවා. හරිද? 3D තලයේ දෛශිකයක් අංකණය කරන විදිහ අපි දන්නවා. ඒක කරන්නේ දෛශික දෙක අඩු කරලානේ. එනවාට අපිට ප්ලේන් එකක් තලයක් අර්ථ දක්වන්න ඕනේ මේවා කතා කරන්නේ. හරි? අන්නේ තලයේ
තලයට දැන් මොකක් හරි අංකනයක් තියෙන්න බෑ. අන්නේ අංකනය කරන විදිහ තමයි මේක කියලා දෙන්නේ. හරිද? මේ ටික. හරිද? තලය අංකනය කරන හැටි. හරිද? ඉස්සෙල්ලාම දැන් මේ හිතන්න මේ තියෙන්නේ O A B C කියන්නේ 3D XY Z අක්ෂර. හරි? ඔය P Q R කියන්නේ අපිට ගන්න ඕනේ ප්ලේන් එක. හරිද? අපිට ගන්න ඕනේ ප්ලේන් එක. හරිද? ඕකෙදි අපි ගන්නේ හරිද? දැන් හිතන්න P ලක්ෂේ දැන් හිතන්න OA ලක්ෂය x අක්ෂයේ OB y අක්ෂය OC කියන්නේ z අක්ෂය කියලා. හරිද? දැන් P ලක්ෂේ P කියන පොයින්ට් එක OA කපන්නේ a දුරකින්. හරිද? Q ලක්ෂයේ OB කපන්නේ b දුරකින්. ඒ වගේම R කපන්නේ OC ලක්ෂයේ OC රේඛාව c දුරකින්. හරිද? අපිට පුළුවන්. හරිද? මේකේ ඉස්සෙල්ලාම කපන්නේ මෙහෙමයි සෝරි කපන්නේ මේ OA ලක්ෂයේ අර අපි මේ දෛශික වලදී ලියන්නේ අර අපි ගන්නවනේ A දෛශිකයේ B දෛශිකයේ එහෙම කියලා අර අපි ගන්න මේ දෛශික ලකුණු කරද්දි ඊට පස්සේනේ අපි මොකක් හරි පොයින්ට් එකක් ගත්තාම 2යි A 3යි Aද භාගයයි Aද ඔහොම ලකුණු කරගන්නේ අපි අන්න ඒ වගේ OA දිශාවට තියෙන වෙක්ටර් එක තමයි අපි A කියලා ලකුණු කරගන්නේ හරිද පොඩ්ඩක් ඉස්සෙල්ලා බලදුනා සෝරි හරි මේ OA ලක්ෂයට තියෙන OA පැත්තේ තියෙන දෛශිකය තමයි A කියන්නේ OB පැත්තට තියෙන දෛශිකය තමයි සිම්පල් B කියන්නේ හරිද අන්න එතකොට මේ දැන් හිතන්න දැන් මේ ප්ලේන් එක ගත්තා කියන්නකො හරි මේ ප්ලේන් අපි ඉස්සෙල්ලම තප්පරකින් මේක ඇනොටේෂන් තප්පරකින් හරි මේ මේකේ මේ අය මේ උතන ඇනෝටේට් කරනවා නම් ඔකේ මම හිතන්නේ මේ Zoom meeting එකේ හදද්දි කරපු දෙයක් නිසා මේ ඇනෝටේට් කරන්න බෑ අද. ඒක ඒක තමයි මම බැලුවේ ඇනොටේෂන් හොයාගන්න නැතුව ඔව් ඒක තමයි මේක අර හදද්දි මේක. ඒක නිසා ඒ PowerPoint වලින් ඇනෝටේට් කරන්න බැරිද? PowerPoint එකක් තියෙනවා නේද ඔප්ෂන් එක? එන්ඩවන් නැත්තම් පේන්ට් එකේ හරිය දෙන්න ෂේප් එකකින් එන්ඩ PowerPoint ඇනොටේෂන් තියෙන ඉන්නවා තප්පරයක් දෙන්න හටයි
අයිෂෝ හරි මෙහෙම හිතන්නු හරි එහෙනවනේ මෙහෙම 3D තලයක් තියෙනවා හරිද මේ 3D තලේ හරි මේක ඒ සයිඩ් එක කියලා හිතුවොත් අපි මේ පැත්ත B මේ පැත්ත C කියලා හිතලා හරි අපි මේක වෙක්ටර්ස් ලකුණු කරගන්නවා හරි මේක සිම්පල් A මේක සිම්පල් B මේක සිම්පල් C කියලා හරි අපි මේ දෛසික වල ලකුණු කරන විදිහටම තමයි හරිද ඊට පස්සේ අපි ගන්නවා මෙහෙම ප්ලේන් එකක් හරිද අපිට ගන්න ඕනේ ප්ලේන් එක හරි ඔන්න ඔය ප්ලේන් එකේ තමයි අපිට ඔය අංකනේ හොයාගන්න තියෙන්නේ හරිද මෙන්න මේ ප්ලේන් අපි එතකොට කරන්නේ හරිද මේක ලියා ගන්නවා මේ දැන් අපි මේ වෙක්ටර්ස් ලියද්දි x පැත්තටයි y පැත්තටයි z පැත්තටයි වෙනම තුනක් තියෙනවානේ. ඒකෙත් මේ වගේම ලියා ගන්නවා x y z කියලා. හරිද? එනවාට මේකේ x y z නෙවෙයි අපි අංකණය කරන්නේ h k l කියලා. හරිද? h k l කියලා. හරිද? එතකොට h පැත්ත නිකන් හිතන්න නිකන් x y z ම තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ වුණාද හරි දැන් අපි දන්නවනේ h පැත්තේ වෙක්ටර් එක a කියලා හරි b පැත්තේ මේ k පැත්තේ වෙක්ටර් එක b c l පැත්තේ වෙක්ටර් එක c හරිද ඊට පස්සේ අපි බලනවා අපේ මේ දැන් අපිට ඕනේ ප්ලේන් එක මොන කොතනද කැපිලා තියෙන්නේ කියලා හරිද දැන් හිතන්න මේක කැපිලා තියෙන්නේ a බෙදීම දෙකක් දුරකින් හරිද මේක a බෙදීම දෙක මේක b මයි මේක c මයි හරිද මේ පැත්තේ a බෙදීම දෙකක දුරකින් තමයි කැපිලා තියෙන්නේ හරි ඊට පස්සේ අපි කරන්නේ මේ a බෙදනවා අපේ කැපිලා තියෙන දුරින් හරිද කැපිලා තියෙන්නේ කොතනද a බෙදීම දෙකෙන් හරිද මේක කැපිලා තියෙන්නේ b වලින් හරි මේක කැපිලා තියෙන්නේ c වලින් එතකොට අපේ අන්තිම එක කියන්නේ මේට a කැපෙනවා b ට b කැපෙනවා c ට c කැපෙනවා එතකොට මේ දෙක උඩට එනවනේ එතකොට අපි මේ ප්ලේන් එකේ අංකය කියන්නේ 2 1 1 හරිද මුලින්ම තේරෙන්නේ නැතුව ඇති හරිද දෙක තුන් පාරක් කරමු එතකොට හරියයි හරිද මේ විදිහට තමයි අංකණය කරන්නේ හරිද අපි හිතන්න දැන් අපි ගන්නවා තව ප්ලේන් එකක් අවුල නැහැ මේකම ගමු මේකම තව කැලලක් විදිහට හරි ත්‍රිකෝණෙම තමයි හරිද ත්‍රිකෝණෙමයි හරිද a කැපිලා තියෙන්නේ a බෙදීම දෙකක් දුරකින් b කැපිලා තියෙන්නේ b බෙදීම තුනක් දුරකින් c කැපිලා තියෙන්නේ 2යි c වලින් හරිද c කැපිලා තියෙන්නේ 2යි c වලින් හරිද එතකොට ඉස්සෙල්ලා වගේම h k l ඕනේ තියෙන්නේ ඉස්සෙල්ලා මොකද්ද ලියාගන්නේ වෙක්ටර් එක අපිට ඕනේ ඒ පැත්තේ තියෙන වෙක්ටර් එක a b c හරිද ඊට පස්සේ කැපිලා තියෙන දුර a කැපිලා තියෙන කීයද a බෙදීම දෙකෙන් හරිද b කැපිලා තියෙන කීයද b බෙදීම තුනෙන් හරිද c කැපිලා තියෙන කීයද 2යි c වලින් හරිද එතකොට මේ ප්ලේන් එකේ අංකණය කියන්නේ තියෙනවා a ට කැපිලා b ට කැපිලා 2 3 භාගය හරිද ඕක තමයි ප්ලේන් එකේ අංකණය හරිද ඊට පස්සේ තවයක් ගමු හරිද මේක ප්ලේන් එක මේ 3D තලයේ
හරිද අපි ගන්නවා දැන් මෙන්න මෙහෙම තලයක් හරිද මෙන්න මේ විදිහට යන තලයක් ගන්න හරිද මෙන්න මේ විදිහට යන තලයක් ගන්න ඒක අපිට ඉන්න ඒක අපිට ලේසි කොටුවක් විදිහට ඇඳගත්තා ඉන්න මෙහෙම එකක් තියෙනවා මෙන්න මෙහෙම තියෙනවා ඔන්න ඕකේ මෙන්න මේ තලේ හරිද ඔන්න ඔය තලේ අංකනේ අපිට හොයාගන්න ඕනේ හරිද මේක මම ලේසියට කරන්නම් මේක A දුරකින් කැපිලා තියෙනවා මේක B දුරකින් කැපිලා තියෙනවා මේක කැපිලා නැහැ හරිද මේක කැපිලා නැහැ C පැත්ත කැපිලා නැහැනේ තේරෙනවද මේ 3D පේන හැටිනේ හරිද එතකොට මේකෙත් HK එල්ල අපි ලිව්වොත් හරිද HK අපි එල්ල අපි ලිව්වොත් පළවෙනි කැලේ තියෙන්නේ ඉස්සෙල්ලාම ලියා ගන්න ඕනේ වෙක්ටර්ස් තුන හරිද ABC හරිද ඊට පස්සේ කැපිලා තියෙන දුරවල් A කැපිලා තියෙන්නේ A වලින් B කැපිලා තියෙන්නේ B වලින් C කැපෙන්නේ කොහෙද කැපිලා නැහැනේ හරිද ඊට එතකොට අපි දන්නවා සමාන්තර මේකක් වුණාම අපි හිතනවා අනන්තෙදි කැපෙයි කියලා හරිද එතකොට මේක අපි ලියන්නේ B C කැපෙන්නේ අනන්තෙදි හරිද C කැපෙන්නේ අනන්තෙදි එතකොට මේ ප්ලේන් එකේ අංකනේ කියන්නේ 1 1 බිංදුව හරිද මොකද ඒකට අනන්ත බිංදුවනේ අනේ හැම වෙලේම ඒකට අනන්ත කියන සංඛ්‍යා බිංදුවනේ එක බිංදුව ඕක තමයි ප්ලේන් එකේ අංකනේ හරිද එතකොට ඕගොල්ලන්ට එකක් දෙන්න එකක් try කරන්න පොඩ්ඩක් ඉන්න බලන්න මොකද හොඳ දෙන්න මේක දෙන්න මේක try කරලා බලන්න ඔව් එහෙම පටන් අරන් මේ පිටිපස්ස පැත්ත එක පැත්තක් ගන්න නම් අනිත් පැත්ත රින කියලා ගන්න පුළුවන් අපිට මේකේ ඒකේ ඕලන්නේ හරිද අන්න ඕක එන්නේ වගේද එන්නේ තම් ඉන්න තපරත් අමේතින් මේකින් and the pennies is in එකේදී කැපෙන්නේ කැපිලා තියෙන්නේ කොහෙන්ද හරි මේක මේ B වලදී තමයි කැපෙන්නේ හරිද මේක හිට ගන්නවා මේ ප්ලේන් එක A කැපිලා තියෙන්නේ A බෙදීම දෙකකදී A බෙදීම දෙකකදී මේක කැපෙන්නේ ඍණ B වලදී හරිද ඍණ B වලදී හරිද ඕකේ නිකන් හිතලා බලන්න h scale අංක තුන මොකක්ද කියලා හරිද h scale කියන්නේ h කියන්නේ x පැත්තට කියන්නේ a දුරට හරිද a දුරට මේක a බෙදීම දෙකක් දුරකින් තමයි මේක කැපෙන්නේ ඍණ b දුරකින් හරිද c කැපෙන්නේ නැහනේ දාලා නිකන් හදලා try එකක් දීලා නිකන් chat එකේ දාලා බලන්න උත්තරේ හරි කෙනෙක් කිව්වා try කරලා බලන්න දෙක
මේ තේරුම් නැත්නම් කියන්න. තේරුම් නැත්නම් කියන්න ආයෙ කියන්න පුළුවන්. හරිනේ ෂේප් තේරිලානේ හොරෝ. ෂේප් එක. ඔව් හරි. ගොඩක් අය දිනනවා. හරි මෙහෙමයි. අවුලන් හොඳයි. හොඳ. තේරිලා නම් හොඳයි. හරිද? HKL නේ. හරිද? HKL. හරිද? ඉස්සෙල්ලාම A B C කොහොමද තියෙන්නේ? හරිද? A කැපෙන්නේ කීයෙන්ද? A බෙදීම දෙකෙන්. හරිද? B කැපෙන්නේ කීයෙන්ද? ඍණ B වලින්. හරිද? C කැපෙන්නේ කොහෙද? අනන්ත දින. එතකොට උත්තරේ 2යි ඍණ 1 බිංදුව. හරිද? ඕකනේ. හරිද? දැන් ඕකේ අපි ඍණ 1 කියන කෑල්ල අපි නිකන් සාමාන්‍යයෙන් අපිට මේ බා කියලා ලියන්න පුළුවන්. අර අපි මේ ඉරලටත් මේ සංකීර්ණ සංඛ්‍යා වලට එහෙම ලියුවේ මේ බා කියලා. අර ඒ වගේ අපි ලියන්නේ 2 1 බා 0 කියලා. කොහොම ලියන්නේ? හරි ඍණ කියන කෑල්ල හරි ඍණ එක ලිව්වත් වැරද්දක් නෙමෙයි. අර අපි සංකේත සාමාන්‍ය සංකේතය තමයි 1 බා කියන එක. හරි. අනිත් එක මේ ප්ලේන් ලියද්දි මේ නෝමල් වරහන පාවිච්චි කරන්න. හරි. කොටු වරහන පාවිච්චි කරන්න එපා. නෝමල් වරහන තමයි ප්ලේන් එකක් විස්තර කරන්න. හරිද? ඕ හරි. දැන් ඒක තමයි මේ තියෙන්නේ. හරිද? මේ පොඩ්ඩක් මේක ගත්තොත්. හරිද? දැන් මේ අපි කරපු උදාහරණ තුනම තමයි. හරිද? මේ පළවෙනි එකේ කැපිලා තියෙන්නේ A වලින් B කැපිලා තියෙන්නේ B වලින් C කැපිලා තියෙන්නේ C වලින්. එතකොට ප්ලේන් එක 1 1 1. හරි. දෙවෙනි එකේ 1 1 0. හරි. මොකද C කැපෙන්නේ නැහැ නේ. හරි. මේ තුන්වෙනි එක තමයි ඔයගොල්ලෝ 2 1 බා බිංදුව කියලා. හරි. මේකේ තියෙන්නේ 2 1 බා බිංදුව කියලා. හරිද? ඊට පස්සේ හරිද? මෙහෙම එකක් තියෙනවා. හරි. ප්ලේන් ෆැමිලි කියලා එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ දැන් මෙහෙම. හරිද? දැන් හිතන්න මෙහෙම එකක් තියෙනවා කියලා. හරි. දැන් අපි ඉස්සර ලිව්වනේ මේ ඉස්සර ලිව්ව එක ගන්නකො 110 ගන්නකො. හරි. ඕක තමයි ඔයගොල්ලෝ එක ප්ලේන් එකක්. හරිද? එක ප්ලේන් එක. හරි. දැන් ඕකම ප්ලේන් ෆැමිලි කියලා එකක් තියෙනවා. ඒක ලියන්නේ සංගල වරහන් ඇතුලේ. හරිද? සංගල වරහන් ඇතුලේ අපි ලියනවා 110 කියලා. හරිද? මේ දෙක දෙකක්. හරිද? දැන් මේ සංගල වරහන් ඇතුලේ තියෙන ප්ලේන් ෆැමිලි එකට කියන්නේ මේ 110 වලින් ලියන්න පුළුවන් හැම එකම අයිති වෙන එක. හරිද? ඒ කියන්නේ මේකට අයිති 110 අයිති. හරිද? 110 අයිති. ඊට පස්සේ 101 අයිති. හරිද? I 011 අයිති. හරිද? ඊට පස්සේ මේකේ මයිනස් ටිකක් අදාළයි. හරිද? 1 බා මයිනස්. හරි තේරෙනවනේ. මේ මුළු ප්ලේන් ඔක්කොම අයිති එකක් තමයි ප්ලේන් ෆැමිලි කියන්නේ. හරි. මේකෙන් ඕගලන්ට මේ ලියන්න කියන්නේ නැහැ සාමාන්‍ය එක්සෑම් වලදී නම් මේ ප්ලේන් අද මොනවද ප්ලේන් එක කියලා. හරිද? මේ වරහන් දෙක තමයි මතක තියාගන්න. හරිද? සංකල වරහන් දැම්මොත් ඒක ප්ලේන් ෆැමිලි එකක්. හරිද? ඒකට මුළු ඔක්කොම අදාළයි. හරිද? නෝමල් වරහන් දැම්මොත් ඒක මේ ප්ලේන් එකක් විතරයි. හරි. ඒ තමයි මෙතන කියන්නේ ප්ලේන් ෆැමිලි කියලා. හරි. මයිනස් උත් දාලා. හරි. මේ තියෙන්නේ මොකක් හරි ප්ලේන් එකකට. හරි. මේ ගානක් දීලා තියෙනවා. මේ ගාන දීලා තියෙන මොකක් හරි ප්ලේන් එකකට මේ මූල ලක්ෂණ තියෙන දුර හොයන විදිය. හරිද? මේක තනිකරම දෛසික වලින් අපිට හොයන්න පුළුවන්. හරිද? මේවා තනිකර මේ දෛසිකම තමයි. හරිද? දෛසික වල කෑල්ලක් විදිහටම තමයි. හරිද? ඒක අල්ලගන්න පුළුවන් නම් කිසිම අවුලක් නැහැ. ප්ලේන් ෆැමිලි එකට
1 -1 එන්නේ නැද්ද? ඔව් හරි ඒක හරි. ප්ලේන් ෆැමිලි එකට ඕන එකක් දෙන්න පුළුවන්. හරිද? මට සාමාන්‍යයෙන් දෙන්නේ මේ ධනවය තමයි දෙන්නේ සාමාන්‍යයෙන්. හරි. ප්ලේන් ෆැමිලි එකක් දුවහම නිකන් සාමාන්‍යයෙන් ගොඩක් විදියට දෙන්නේ ධන විදියට. ඒක අපිට මොකද ඍණ විදියට ගන්නත් පුළුවන්. ඒකෙන්ද මේ සාමාන්‍යයෙන් දෙන්නේ ධන විදියට. හරි. ඍණකේ දුන්නත් වැරද්දක් නැහැ. ඒකෙන් ධනය අපිට ගන්න පුළුවන්. දෙකම මාරු ගන්න පුළුවන්. හරිද? මේ තියෙන්නේ මේ දුර හොයන විදියක්. සාමාන්‍ය ප්ලේන් එකට මේ වගේ නම් MCQ තමයි ඉතින් ගොඩක් මෙන්න තියෙන්නේ. ප්ලේන් කියන්නේ මල්ලි තලය. තලය තමයි ප්ලේන් එක කියන්නේ. මොකක් හරි දැන් අපි ඩයිසිකල් වලින් වෙක්ටර්ස් වලින් අපි කරේ පොයින්ට් එකක් හොයනනේ. මේ කරේ තලය එකක් කරේ. හරිද? මේකේ දුර හොයන විදිහ මම නිකන් කියන්නේ දුර හොයන විදිහ ගණනේ හද පයිතගස් තියෙන තනි කර පයිතගස් හදලා බලන්න. එන්න ගමන් try එකක් දෙන්න මේ මොකද මේ පාඩම නම් හැබැයි මේ අර තනියෙන් ගණන් හදන කියන්නේ තනියෙන් අර අවබෝධ කරගන්න ඕනේ මේක. හරිද? මේක මේ පාඩම් කරලා මේ ගාන හදන්න බෑ. ප්ලේන් ෂේප් එක ට්‍රයැන්ගල් විතර නෑ ට්‍රයැන්ගල් විතර මේ සමචතුරස්‍ර. ඒ ඉස්සෙල්ලා තිබ්බ මේ තියෙන ට්‍රයැන්ගල් විතර සමචතුරස්‍ර ත්‍රිකෝණාස්‍ර ඕන එකක් තියෙනවා. හරිද? මේක ඒකින්ද මේ තනියෙන් හදුවොත් ලේසි හරිද? මම නිකන් හදන විදිහේ හින්ට් එකක් දෙන්නම්. හරිද? මේක දැන් කැපිලා තියෙන්නේ ABC ලක්ෂ තුනෙන්. හරිද? ඒ කැපිලා තියෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අර ඉස්සෙල්ලා ලිව්වා වගේම මේ පොයින්ට් එක කියන්නේ ඒ බෙදීම කීයක් හරිද? ඒ කියන්නේ මොකක් හරි හරිද? මේ ස්කේල් කියන්නේ දුර. හරිද? යන්න තියෙන දුර. දැන් මේ කැපිලා තියෙන්නේ ඒ බෙදීම දෙකකින් නම් මේ h කියන්නේ 2. ඒක තේරෙනවනේ. හරිද? මේ තේරෙන්නේ නැත්තම් කියන හරිද? ඊට පස්සේ B කියන ලක්ෂ්‍ය කියන්නේ ඒ කියන්නේ මේකේ ඔක්කොම මේ අරන් තියෙන්නේ මේක මේ හැම පැත්තටම සිමෙට්‍රික් කියලා හිතලා. හරිද? ඒ කියන්නේ දුර. හරිද? අපි ඉස්සරහට ABC කියලා මේක හැම පැත්තටම ඒ විතරයි අරන් තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේක තනිකර දාලා තියෙන්නේ පයිතගොරස් ප්‍රමේය. මේක නිකන් එන ගමන් try එකක් දෙන්න මේ බලලා. හරිද? මේකට විදිහට වඩා වෙක්ටර්ස් වලින් හදන විදිය ලේසි. හරිද? වෙක්ටර්ස් වලින් try කරන්න. හරිද? ඉස්සෙල්ලා වෙක්ටර්ස් වලින් try කරලා ඊට පස්සේ මේකේ තියෙන විදිය බලන්න. මේකේ තියෙන විදියට වෙක්ටර්ස් විදිය නම් සාමාන්‍යයෙන් ලේසි. හරිද? කොහොම හරි මොකක් හරි ප්ලේන් එකකට හරිද? මොකක් හරි තලයකට හරිද? මොකක් හරි තලයකට මූල අක්ෂය ඉඳන් තියෙන දුර අපෙන් ඇහුවා. ඒක හොයන්න ලේසි විදිය මෙන්න මේ සූත්‍රය. හරිද? A බෙදීම වර්ගමූල h වර්ග දන k වර්ග දන l වර්ග. හරිද? HKL කියන්නේ මොකද්ද? කැපෙනවා කියන්නේ මොකක්ද? HKL කියන්නේ නිකන් XYZ කෝඩිනේට් තුන. හරිද? XYZ ම තමයි. හරිද? XYZ වෙනකොට මේක පාවිච්චි කරන HKL කියලා. හරිද? HKL කියන එකෙන් කැපෙනවා කියලා අදහස් කරන්නේ හම්බෙන තැනට. හරිද? ඒ කියන්නේ දැන් මෙහෙම ගත්තොත් දැන් අපි වෙනදට මේක ලකුණු කරන්නේ මේක x මේක y මේක z කියලානේ. හරිද? මේකම තමයි තියෙන්නේ. හරිද? ඒකම තමයි. ඒක මේක අපි කියන්නේ දැන් h කියලා. හරිද? මේ ප්ලේන් ලකුණු කරා. මේක k. හරිද? මේක l. හරිද? මෙන්න මේ තලයක් ගන්න හිතනවා. හරිද? ඊට පස්සේ අපි හිතන්න දැන් මේ වගේ අපිට කොටුවක් තියෙනවා. හරිද? මේ කොටුව තමයි නිකන් තියෙන්නේ. හරිද? දැන් ඔයගලන්ට මේ පොයින්ට් එකේ වෙක්ටර් එක හොයන්න කිව්වා. ඔයගලන්ට නිකම්ම කිව්ව හැකිනේ. A මේ පැත්තට A වෙලා තිනවා, මේ පැත්තට B වෙලා තිනවා, මේ පැත්තට C කියලා ඔයගොල්ලෝ නිකම්ම කියනවනේ මේ පොයින්ට් එක එකයි x දන y දන z කියලා x දන y දන z මේ පොයින්ට් එක. මේ පොයින්ට් එකේ ඔයගොල්ලෝ කෝඩිනේට් එක ලියන්න කිව්වොත් ඔයගොල්ලෝ කියනවා x දන y දන z කියලා. ඒක හරි. නෝට ඔයගලන්ට කියන්න බෑ මේ වගේ ප්ලේන් එකක් දුන්නොත් ඒ ප්ලේන් එකේ අංකණය. හරිද? අන්න ඒ ප්ලේන් එකේ අංකණය තමයි h scale කියලා අපි දාන්නේ දැන්. ඒගොල්ලෝ මේ ප්ලේන්ස් මත්තෙන් ඇක්සිස් එකක් මේ ප්ලේන්ස් මත්තෙන් ඇක්සිස් එක ගන්න පුළුවන්. ප්ලේන් මැද්දෙන් ඇක්සිස් එක කපන්න පුළුවන්. ප්ලේන් එක මැද්දෙන් ඇක්සිස් එක කපද්දී ඒක
මැද්දෙන් ඇක්සිස් එක කපනවා කියන්නේ හරි මැද්දෙන් ඇක්සිස් එක කපනවා කියන්නේ හරි දැන් මේ ප්ලේන් එක දිගටම තියෙනවා හරි මේ ප්ලේන් එක දිගටම තියෙනවා ඒක හරි මේ දිගටම තියෙන එකේ අපි නිකන් අංකනයක් ගන්නවා හරිද ඒ අංකනයට තමයි මේ පොඩි කැලලක් ගන්න ඒ අංකනයට තමයි මේ පොඩි කැලල අරගෙන අපි ඩිෆයින් කරගන්නේ මේකේ අංකනේ මේක කියලා මේ ප්ලේන් එක දිගටම ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ හරිද හරිද මෙතනින් මේකෙන් තමයි අර හැඩයට කියන්නේ හරි දැන් හිතන්න රවුම් හරි කාසි ටිකක් තියෙනවා කියලා හිතන්නකෝ හරිද කාසි ටිකක් තියෙනවා ඔයගොල්ලෝ හරි කාසි තුනක් කාසි ටිකක් තියෙනවා හරි දැන් ඔයගලන්ට රවුම් කාසි එක ළඟ එක දිගට තියාගෙන යන්න බෑනේ මේ මැද හිඩසක් එනවනේ හරි මැද හිඩසක් නැතුව තියන්න බෑනේ රවුම් කාසි ටිකක් එක එතකොට දැන් ඔයගලන්ට තියන්න වෙන්නේ මෙහෙම හරි දැන් මෙහෙම කාසි ටිකක් තියලා ආයෙ උඩින් තව කාසි ටිකක් තියන්න ඕන කියලා හිතන්නකෝ හරිද උඩින් තව කාසි සෙට් එකක් තියන්න ඕනේ හරිද එහෙම වුණාම ඔයගලන්ට තියන්න විදි දෙක තුනක් තියෙනවා හරිද ආයි උඩින් තියෙන කාසි තුන මේ උඩ හරියටම උඩින් තියන්න පුළුවන් හරි මේක උඩින් හරියට එහෙමම තියන්න පුළුවන් ඊට පස්සේ අපිට පුළුවන් මේ හිඩස් වෙන්න අනිත් කාසි ටික තියන්න හිඩස් වෙන විදිහට තියන්නත් පුළුවන් හරිද හරි අන්න ඒ විදිහට තමයි ඒ කියන්නේ ඒ පැක් වෙන විදිහට වුණ තමයි ඔය අර ඉස්සෙල්ලා කිව්වාගේ සිම්පල් කියුබික් ක්ලෝස් පැක් බොඩි සෙන්ටර්ඩ් ෆේස් සෙන්ටර්ඩ් හැදෙන්නේ හරි එතකොට හරිද මේකේ අපිට තියෙනවා ස්ට්‍රක්චර්ස් ABAB ABC ABC ඔහොම කියලා හරි ඒවා නිකන් අංකන විතරයි හරි ඒක මම කියන්න යන විදිය හරි මෙහෙම තියෙන රවුන්ඩ් ටික ඔයගලන්ට රවුන්ඩ් තියන්න විදිහම තියෙනවානේ පොඩ්ඩක් ගණන් ගන්න එපා ඔන්න රවුන්ඩ් ටික තියෙනවා මේක වඩා දෙය ගියා හරි ඔන්න රවුන්ඩ් ටික තියෙනවා හරි දැන් උඩින් ආයි රවුන්ඩ් සෙට් එකක් තියෙනවා නම් අපිට සමහර ඕනනම් මේ කොඩිය මෙහෙම තියන්නත් පුළුවන් හරි මේ කොඩියම වැටෙන්න මේ විදිහට තියන්නත් පුළුවන් හරි අවුලක් නැහැ නේ උඩින් තියෙනවනේ හරි මේක විදියක් හරි ඔය එක විදියක් හරි ඊට පස්සේ මෙහෙම රවුන්ඩ් එකක් තියෙනවා කියලා හිතන්නකෝ ඔහොම රවුන්ඩ් එකක් තියෙනවා හරිද උඩින් හරි මේ විදිහට තියෙනවා ඊට පස්සේ උඩින් තියන්න පුළුවන් අපිට මේ හිල් වෙහෙන් හරි මේ මැද්ද හිඩස් ටික වෙන්න මෙහෙම මේ තියන්නත් පුළුවන් හරි ඒක ඒක මේකේ වෙන්නවා නම් ලේසි නෝටේෂන් එක ගන්න විදිහක් නැහැ මම තව ටිකක් වීඩියෝ එකක් දෙන්නන්න තිබ්බා හරි ඔහොම තියන්න පුළුවන් උඩින් තියෙන විදි තියෙනවනේද හරි මෙහෙම උඩින් තියෙන ඕවා ඊට පස්සේ මට ඒක 3D පෙන්නන්න ඔය ඕම කරලා තමයි ඔය මේ අපි මේ මොනවද මේවා ටික හදන්නේ හරි control හරිද දැන් මං කිව්වා ඉස්සෙල්ලා අපිට මේ ඉගෙන ගන්න දිනවා කියලා ක්‍රිස්ටල් ස්ට්‍රක්චර්ස් ටික හරිද ඒකේ පළවෙනි එක තමයි මේ සිම්පල් කියුබික් කියන්නේ හරිද සිම්පල් කියුබික් එකේදී වෙන්නේ හරිද දැන් අර ඉස්සෙල්ලා කිව්වේ
මේ විදිහේ තියෙනවා කියලා. ඇටම්ස් ටිකක් තියෙනවා. හරිද? ඒක උඩින් ආයෙ සෙට් එකක් තියෙනවා කියලා. හරිද? අන්න ඒ විදිහට තමයි සිම්පල් කියුබික් එක හැදෙන්නේ. හරිද? සිම්පල් කියුබික් හැදෙන්නේ මේ සිස්ටම් එක. හරිද? දැන් මේ විදිහට තියෙනවා. හරිද? මේ උඩින් තව සෙට් එකක් තියෙනවා. හරිද? මේ උඩින් තව සෙට් එකක් තියෙනවා. මේක අර සෝඩියම් ක්ලෝරයිඩ් කියන්නේ සිම්පල් කියුබික් ස්ට්‍රක්චර් එකම තමයි. හරිද? සිම්පල් කියුබික් කියන්නේ නෝමල් කියුබික් එක. හරිද? ඒකෙදි වටේ අට විතරයි තියෙන්නේ. හරිද? වටේ සෙට් වෙන පරමාණු අටක් තියෙනවා. ඒ ටික විතරමයි තියෙන්නේ. හරිද? මේ අටේදී හරිද? දැන් මේ කොටුව තියෙනවනේ. මේ කොටුවට අයිති වෙන්නේ මේ එක පරමාණුවකින් 8න් එකයි. හරිද? එක පරමාණුවකින් 8න් එකයි. ඒක පේන්න දැන් හිතන්න මෙහෙම තියෙනවා. මේ 3D එක දින්නේ. දැන් මෙහෙමනේ තියෙන්නේ. හරිද? මේක පරමාණුවක් හිතන්නකො. හරිද? මෙන්න මේ පරමාණුවෙන් මේ කොටුවට අයිති වෙන්නේ මේ පරමාණුවෙන් 8න් එකයි. ඒක පෙන්වන්නේ හරිද? මේක මෙහෙට ගන්නවත් පුළුවන්. හරිද? මේකක් හරිද? ඔය වගේම පිටිපස්සට තව දෙකක් තියෙනවනේ. හරිද? ඔහොම පිටිපස්සට තව දෙකක් තියෙනවා. හරිද? එතකොට මේ යට ටිකේ 4යි. හරිද? මේ වගේම උඩට තව සෙට් එකක් තියෙනවනේ. ඔය ස්ට්‍රක්චර් එක හැදෙද්දි. උඩට තව සෙට් එකක් එනවනේ. එතකොට උඩ 4කුත් තියෙනවනේ. එතකොට ඔය 4යි මේ එක පරමාණුක වටේට ඔයගොල්ලන්ට තියෙනවා මේ වගේ බොක්සස් 8ක්. හරිද? එතකොට එක පරමාණුව තප්පරයක් ඉන්න. සෝරි. ස්ක්‍රීන් ෂෙයා කරලා නෑ. සෝරි. යදිමු. මේ විදිහට තියෙනවා. හරිද? මේකෙදි මෙන්න මේ මැද්දේ පරමාණු තමයි අපි හිතන්නේ. හරිද? මෙන්න මේ පරමාණු තමයි අපි හිතන්නේ. හරිද? මේ පරමාණුවේදී මේ පැත්තෙත් එකක් තියෙනවද? හරිද? මේ පැත්තේ එකක් තියෙනවා. හරිද? ආයෙත් මේ පැත්තේ පිටිපස්සට එකක් තියෙනවා. පිටිපස්සට තව දෙකක් සෙට් වෙනවනේ. හරිද? දැන් මෙතනම 4ක් තියෙනවා. හරිද? මේ 4ේ තව උඩට සෙට් එකක් එනවනේ. මේක සම්පූර්ණ 3D වුණාම. හරිද? උඩට සෙට් එකක් එනවනේ. හරිද? එන්න මෙහෙම උඩට සෙට් එකක් එනවනේ. එතකොට උඩ 4කුත් තියෙනවා. හරිද? ඒ කියන්නේ එක පරමාණුවක් වටේට ඕගලන්ට තියෙනවා හරිද? එතකොට 8ක් එනවා. හරිද? හරි. thank you මල්ලි. හරි. මේක මේ අර ඉස්සෙල්ලා පොඩ්ඩක් කියන්න බැරි වුණා. දැන් මේකේ මේ විදිහටම අදින්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ මේක උඩින් මෙහෙම තියන්නත් පුළුවන්. හරිද? මේක උඩින් මෙහෙම ආයෙ තියාගෙන යන්නත් පුළුවන්. මම මේ කලින් කිව්වා තමයි කියන්නේ. පොඩ්ඩක් හරි ඉස්සෙල්ලා කිව්වේ තුනක්. හරිද? ඒ විදිහට තියන්න පුළුවන්. නැත්තම් මේ විදිහට මේ මැද්දේ සෙට් එක වැහෙන විදිහට මෙහෙම තියෙන්නත් පුළුවන්. හරිද? ඔය විදිහට තියන්නත් පුළුවන් අපිට. ඔන්නෝම තමයි එක එක තියන්න පුළුවන් විදි. හරිද? දැන් මෙන්න මෙහෙම තිබ්බහම මෙහෙම තියෙනවනේ. හරිද? එහෙම තියලා තමයි ඔය ඊළඟට තියෙන මේ බොඩි සෙන්ටර් එක හැදෙන්නේ. හරිද? ඉස්සර සිම්පල් කියුබික් කිව්වලු. හරිද? දැන් අර තේරෙනවනේ. දැන් මේ සිම්පල් කියුබික් එකේ මේ ඇටම් එක ගත්තොත් හරිද? මේ ඇටම් එක වටේට එක ඇටම් එකකට දාලා වෙන්නේ 8යි කියන එක තේරෙනවා කියලා හිතනවා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරිද? මේ පැත්තෙන් එකක් තියෙනවා. ආයෙ පිටිපස්ස පැත්තට තව සෙට් එකක් තියෙනවා. හරිද? ඊට පස්සේ උඩට සෙට් එකක් තියෙනවා. උඩට 4ක් තියෙනවා. හරිද? එතකොට 8යි. හරිද? ඒක කියලා දෙන්න පුළුවන්. හරිද? 8යි. ඒක මේ ඒ 8 එන විදිහ තේරෙනවනේ. තේරෙනවා කියලා හිතනවා. තේරුම් නැත්තම් කියන්න. හරි? මේ ඔව් හරි. එතකොට මේ සම්පූර්ණ මේ කියුබ් එකම ගත්තොත් හරිද? ඔව් මේ පරමාණු 8යිනේ.
එකකින් 8න් එකයි ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට ඔයගලන් තියෙනවා මේ සම්පූර්ණ කියුබික් එකේම පරමාණු තියෙන එකයි. සම්පූර්ණයෙන් බැලුවොත්. හරි. සම්පූර්ණයෙන් බැලුවොත් එකයි තියෙන්නේ. දැන් ඔයගලන්ට මේක පෙන්නුවොත් හරිද? ස්ක්‍රීන් එකේ ෂෙයා වෙන්නේ. ඔව්. හරිද? සිම්පල් කියුබික් එක. මේ තියෙන්නේ. මේක වෙනවානේ. මේක තමයි ඔයගොල්ලන් දින පරමාණු වට. හරි. මේක තමයි පරමාණු වට තියෙන්න පුළුවන්. හරි. මේ යටේ අපි මැද්දනේ ගන්නේ සාමාන්‍ය. මැද්දනේ ගන්නේ මේ වගේ කියලා. හරි. මේ යටෙන් හැදෙන්න පුළුවන් තමයි මේ සිම්පල් කියුබික් ස්ට්‍රක්චර් කියලා අපි කියන්නේ. හරි. එතකොට දැන් මේක ලොකු විවයක් කරගෙන බලමු. රටෙන් එක පේන එකක් ඉන්න. මේක ගත්තත් මේද. ඔව්. අපි තියෙන්නේ රටේ විවය 8ක් ගන්න පුළුවන් ඉතින්. නේද? හරි. මේක තමයි 8ක් ගෙනින්නේ. හරි. දැන් මේ මැද්දේ පරමාණු අපි හිතුවොත්. හරි. මේ මැද්දේ පරමාණු හිතුවොත් මේ වටේට 8ක් තියෙනවා. හරි. මේ වටේට බොක්සස් 8ක් තියෙනවානේ. යුනිට් සෙල්ස් 8ක් තියෙනවා. හරි. එතකොට එකකින් අදාලා ඉන්නේ 8න් එකයි. නේද? දැන් 8න් එක තේරුණා කියලා හිතනවා. හරි. එතකොට 8න් කේදී හරි. එතකොට මේකෙන් එකකින් 8න් එකයි. හරි. ඒ වගේ පරමාණු 8ක් තියෙනවා. හරි. එතකොට සම්පූර්ණ පරමාණු මේකේ එකයි තියෙන්නේ. හරි. ඔය වගේම ඊළඟට තියෙන්නේ බොඩි සෙන්ටර්. මේකේ තියෙනවා ඊළඟට තියෙනවා මේකේ මේ වොලියුම් එක. හරිද? මේකේ වොලියුම් එක හොයන්න කියලා තියෙනවා. හරි. නිකන් හිතන්න. හරි. මේකේ මේ වොලියුම් පර්සන්ටේජ් එකක් අහන්න. හරි. දැන් හිතන්න මේකේ එක පාදක දුර a කියලා. හරි. එක පාදක දුර a කියලා හිතන්නකො. එක පාදක දුර a. හරි. දැන් මේ ඔක්කොම එකට ඇලිලා නැදින්නේ. හරිද? එතකොට මේ පරමාණු දෙකක් අතර. හරි. මේ දුර a නම්. හරි. මේ දුර a නම්. හරි. ඔයගලන්ට තේරෙනවානේ මේ එක පරමාණුක ආරය a බෙදීම 2යි කියලා. මොකද මේ දුර a නම්. හරි. මේ ටික a නම්. හරි. මේ එක පරමාණුක ආරය කියන්නේ a බෙදීම 2යි. හරි. a බෙදීම 2නේ. හරි. එතකොට මේකේ වොලියුම් පර්සන්ටේජ් එකවත් පිරීලා තියෙනවා. හරි. ඔයගලන් පිරීලා තියෙන වොලියුම් පර්සන්ටේජ් එක හවුත් ඒ කියන්නේ ඕගොල්ලෝ බෙදන්න ඕනේ volume of atoms බෙදන්න ඕනේ වොලියුම් එක සම්පූර්ණ කියුබික් එකේ. හරි. කියුබ් එකේ. හරි. එතකොට volume of atoms කියන්නේ හරිද? ඔයගොල්ලෝ දන්නවා මේ ගෝලයක පරිමාව 3න් 4යි 5r ගණයනේ. 5r ගණය. හරිද? මේක බෙදනවා මේකේ කියුබ් එකේ පරිමාව කීයද? ඒ ගණේ. හරිද? ඒ ගණේ. හරි. එනවාට ඔයගලන්ට ඩේටා එකක් තියෙනවා. හරිද? a සමානයි 2r කියලා. හරි. a සමානයි 2r කියලා දෙනවා. එතකොට මේකේ වොලියුම් පර්සන්ටේජ් එක හොයන්න කිව්වොත් හරි 3න් 4යි 5r ගණය බෙදනවා a කියන්නේ 2r නේ. එතකොට 8යි r ගණය. හරි. එතකොට මේ r ගණයට මේ r ගණය කැපෙනවා. එතකොට 3යි 5 3න් 4යි 5 බෙදීම 8. එතකොට උත්තරය ඔයගලන්ට එයි 100ෙන් ගුණ කරාම 152යි කියලා. හරි. හදලා 152ක් එයි. ඒ කියන්නේ මේ කියුබ් එකෙන් 152යි ඇටම්ස් වලින් බිල්ල තියෙන්නේ. හරි. අනිත් මුළු අවකාශය ඔක්කොම හිස්. අනිත් මුළු අවකාශයම හිස්. හරිද? ඒක පේන්නේ මෙන්න මෙහෙම ගත්තොත් අයිති මේක ගන්න. මේකෙදි ඔයගලන්ට පේනවා මේ මැද්ද හිස් තියෙනවා ගොඩක්. හරි. ස්ක්‍රීන් එක ෂෙයා වෙනවා. හරි. මේ මැද්ද හිස් තියෙනවනේ. මෙන්න මේ හිස් පර්සන්ටේජ් එකකින් තමයි හිස් ගන්න වැඩිනේ. ඒකින් තමයි මෙතන 152ක් විතරයි පිළලා තියෙන්නේ. කියන්නේ 148ක් හිස්. හරිද? ඊට පස්සේ දෙවෙනි එක තමයි බොඩි සෙන්ටර්ඩ්. හරි. බොඩි සෙන්ටර්ඩ් එකේ වෙන්නේ. හරිද?
මේකටම මැද්දට තව පරමාණුවක් එනවා. හරිද? මේක මැද්දටම තව පරමාණුවක් එන එක තමයි ඔකේදී වෙන්නේ. හරි. එතකොට කලින් වගේමයි මේක පරමාණුවක ඉන්නේ ඔයගලන්ට 8න් එකයි. හරිද? මේ 4න් ඉන්නේ 8න් එකයි. තව එකතු වෙනවා මැද්දට එකක්. හරිද? මැද්දට එකක් එකතු වෙනවා. එතකොට මේ සිම්පල් කියුබික් එකේ හරිද? මේක ගත්තොත් මේකේ පරමාණු දෙකයි තියෙන්නේ. හරි? ඇටම්ස් දෙකයි. කලින් එකේ 8න් එකේ විදියටම 8න් එකේ 8යි මැද්දේ එකයි. හරි? මැද්දේ එකයි. හරි. මේකේ හිටන හැටි කියන්න මේකේ තොලින් පර්සන්ටේජ් එක හෙවි එක අපිට. ඒක පෙන්වන්න කලින් මේක තියෙන විදිහ පෙන්වන්න ඕනේ. body centered body centered එකේ මේක හරි. දැන් මේක තියෙනවා. මේ තමයි body centered එක. හරි. මේකෙදි ඔයගලන්ට පේනවා හරි මේ වටේ දෙක දෙපැත්ත ගෑවෙන්නේ නැහැ. හරි. දෙපැත්ත දෙක ගෑවෙන්නේ නැහැ. හරිද? මොකද මැද්දේ පරමාණුවක් තියෙනවා. හරි. මැද්දේ පරමාණුවක් තියෙන හින්දා දෙපැත්ත දෙක ගෑවෙන්නේ නැහැ. උනාට ඔයගලන්ට පේනවා මේ විකර්ණේ ටික ගෑවිලා තියෙනවා. ඇටම්ස් එකට ගෑවිලා නෙමෙයි තියෙන්නේ. නෑ ඇටම්ස් ගෑවිලා තියෙන්නේ සිම්පල් කියුබික් එකේ. සිම්පල් කියුබික් එකේ. මේ තියෙන සිම්පල් කියුබික් එකේ. හරි සිම්පල් කියුබික් එකේ. සිම්පල් කියුබික් එකේ ගෑවිලා තියෙනවා. හරි. සිම්පල් කියුබික් එකේ මේ එකඟට ගෑවිලා තියෙනවා. හරි. මැද්දට බොඩි සෙන්ටර්ඩ් එක ආවට පස්සේ තමයි ගෑවෙන්නේ නැත්තේ. හරි. ඊට ඔයගලන්ට මෙතන පේනවා මේකෙන් මේ විකර්ණේ ටික ගෑවිලානේ තියෙන්නේ එකට. පේනවා. කියන්නේ විකර්ණ දෙක ගෑවිලා එකට තියෙන්නේ. මේක වෙන පෙන්වන්න විදිහක්. මේ තියෙන්නේ. මේක තමයි හොඳටම පේන්නේ. හරිද? මේක දෙපැත්තේ ගෑවිලා නැතුණාට විකර්ණයකට ගෑවිලා තියෙන්නේ. හරි. එතකොට මේක හින්දා අපිට පුළුවන් ඒකේ දුරවල් හොයන්න. හරිද? එහෙම තියෙනවා. මේ ලේසියට මේකට ගෙතර ඇඳින්නේ. හරිද? මේ දෙක තියෙනවා. මේ මැද්ද එකක් තියෙනවා. හරි. එතකොට අපි දන්නවා මෙන්න මේ විකර්ණ ටික ගෑවෙනවනේ එකට. හරිද? අනිත් ඒවා ගෑවෙන්නේ නැහැ. අපිට දුරක් හොයන්න බෑ. මේ විකර්ණ ටික ගෑවෙනවා. හරිද? එතකොට අපි මේ විකර්ණේ දුර හොයාගත්තා නම් හරියි. හරිද? අපි දන්නවා මේ පැත්ත A. හරිද? මේ සම්පූර්ණ තනිකර තුන පැත්ත වෙයිනේ. හරිද? මේ පැත්ත A මේ පැත්ත A. හරිද? ඒකෙන් හරි ඒකෙන් මේක අඳින්න හින්ද මේ ඔක්කොම ගෑවෙන එකට මේ ටික ගෑවෙනවා. ඔය හතර ගෑවෙනවනේ. හරිද? අපි හොයාගන්න ඕනේ මෙන්න මේ විකර්ණයේ දිග. හරිද? ඔන්න ඔය විකර්ණයේ දිග තමයි හොයාගන්න. හරි. මේ විකර්ණයේ දිග හොයාගත්ත හැකි අපිට. හරිද? මේ විකර්ණයේ දිග හොයාගන්න මේක පේනවනේ. මේ විකර්ණයේ දිග හොයාගන්න පුළුවන් අපිට මෙන්න මේ ටික දිග හොයාගත්තොත්. හරිද? මොකද මෙන්න මේක දිග හොයාගත්තොත් අපිට මේක දන්නවා අපිට පයිතගරස් වලින් හොයන්න පුළුවන් මේක දිග. හරි. එතකොට මේක දිග කියන්නේ හරිද? මේක A නම් මේක A නම් මේක කීයද? A වර්ගය දන මේක 90යි. හරි. A වර්ගය දන A වර්ගය මූල 2යි A. හරි. මූල 2යි. මේ ටික මූල 2යි A. මේ ටික මූල 2යි A. හරි. ආයේ මේ පැත්තේ A නේ. උසේන්. හරි. එතකොට අපිට මේ AB විකර්ණයේ දිග කිව්ව හැකි. හරිද? AB විකර්ණයේ දිග කියන්නේ හරිද? මූල 2යි A වල වර්ගය ධන A වර්ගයේ වර්ගමූලය. හරිද? එතකොට මූල 2යි A වර්ගය කියන්නේ 2යි A වර්ගය ධන A වර්ගය 3යි A වර්ගය කියන්නේ මූල 3යි A.
හරි AB කරන්නේ දිග මූල තුනයි හරි මේ මූල තුනයි ඒ අරග මේ හරි මේ මූල තුනයි ඒ එන්නේ පරමාණු කීයකින්ද මෙතන තියෙනවා එක අරයක් හරි මේකෙන් කාරයක් එනවා හරි මේකෙන් හරයන් දෙක වෙනවා හරි මේකෙන් කාරය හරි ඒකන සම්පූර්ණම අරයන් හතරක් තියෙනවා එතකොට මේ මුල තුන ඒ සමාන වෙනවා අරයන් හතරකට හරි ඒක දෙන්න මැද දෙකක් තියෙනවා මැද දෙකේ අරයන් දෙකක් තියෙනවා මේ පැත්තේ කාරයකුයි මෙතන තව අරයක් හරි ඒතර අරයන් හතරක් තියෙනවා ඒ අරයන් හතරම තමයි මුල තුන ඊට සමාන එතකොට ඔයගොල්ලන් කිව්වා ඒ කියන්නේ 4 වෙදිය මූල තුනයි කියලා 4 වෙදිය මූල තුන හරි ඊට පස්සේ මේකේ ඔයගලන්ට කිව්වොත් වොලියම් පර්සන්ටේජ් එක හොයන්න කියලා හරි වොලියම් පර්සන්ටේජ් එක හොයන්න කිව්වොත් ඒකෙත් අර විදිහටම තමයි හරි අපි කරන්නේ මොකද වොලියම් ඇටම්ස් බෙදනවා වොලියම් කියුබ් එක හරි කියුබ් එක බෙදනවා හරි වොලියම් ඇටම්ස් කියන්නේ කියන්නේ එතකොට දැන් අපි ඉස්සෙල්ලා කිව්වනේ මේකේ ඇටම්ස් තියෙනවා දෙකක් කියලා හරි 8න් එක ඒවා 8යි මැද දෙකයි හරි එතකොට ඇටම්ස් දෙකක් තියෙනවා හරි එතකොට ඇටම්ස් වල කියන්නේ 3න් 4යි sorry 3න් 4යි 5r ඝනය ගුණ කරනවා දෙකෙන් මොකද ඇටම්ස් දෙකක් තියෙනවා හරි මේක බෙදනවා මුළු පරිමාණය කියන්නේ ඒ ගණය හරි ආයි මෙතනින් හෙව්වා අපි ඒ වලට ප්‍රකාශනය හරි එතකොට අපි ලියුව හැකි 3න් 4යි 5r ඝනය අරක් දෙක බෙදනවා ඒ ගණය කියන්නේ 4r බෙදීම මුළු තුනේ ගණය හරි ඕගොල්ලන්ට සුළු ගන්න ඔයගොල්ලන්ට සුළු කරාම ඒ 68ක් විතර 68ක් විතර හරි 68ක් වගේ හරි තේරෙනවනේ ගත්තේ වොලියම් පර්සන්ටේජ් එක ගැන නම් සාමාන්‍යයෙන් අහනවා ඒ විතර මතක තියාගත්තොත් මතක තියාගත්තොත් අවුලක් නැහැ කියන්නේ මෙහෙම මතක තියාගන්න යන්න එපා හදන්නේ මතක තියාගන්න නෝට් මේ ඔය ටික කාලයක් ඇද්දි ඔක මතක හිටි 52 68 78 කියලා මේ අගයන් ටික මතක හිටි එනවාට මේ කටපාඩම් කරන්න යන්න එපා මේක නිකන් එන විදිහ මතක තියාගන්න එච්චරයි හරි එතකොට දැන් ඉස්සෙල්ලා දැන් මේකේ දැන් 68ක් පිටලානේ තියෙන්නේ දැන් ඉස්සෙල්ලා එකේ කීයද තිබ්බේ 54යිනේ 52යිනේ පිටලා තිබ්බේ හරි දැන් මේකේ 68 ගන්න නැගිලා ඒ මොකද මැද්ද වැඩිපුර පරමාණුවක් ඇවිල්ලා හරිද මේ තියෙන්නේ දැන් අරකේ එක ළඟ තිබ්බට තුනම තිබ්බ එක ළඟ තිබ්බනේ මේ තියෙන්නේ තුනම තිබ්බ එක ගත්තොත් හරිද දැන් මේකේ ගොඩක් හිස්තැන් තියෙනවා වෙනවනේ සිම්පල් කියුබ් එකේ ගොඩක් හිස්තැන් තියෙනවා හරි එනවාට මේ බොඩි සෙන්ටර් එකේ මැද්ද එකක් ඇවිල්ලා හින්දා 8න් එකේ 8ක්ද 4න් එකේ 4ක්ද මේ 8න් එකේ 8ක් ඒක තමයි ඉස්සෙල්ලා ඉතින් මේකෙන් තමයි 8න් එක එන්නේ එනවනේ මේකෙන් තමයි 8න් එක එන්නේ හරි මේ මැද්ද රතු පාට ඩොට් එක හිරුවා හරි ඒක මේ කොටු 8කට අයිති ඒකෙන් තමයි 8න් එකක් එන්නේ හරි තේරුණා කියලා හිතනවා 8න් එක විදිහ හරි ඔකෙන් තමයි සිම්පල් කියුබික් එක හරි ඒක 68ක් විදිහ දෙනවනේ හරිද ඊට පස්සේ තියෙන්නේ ෆේස් සෙන්ටර් එක හරිද මොස්ලි පිටේ තියෙනවානේ හරි මෙහෙම තව එකක් තියෙනවා මේකේ මේ මෝස්ලි පැක්ට් ප්ලේන් එක කියන්නේ කියලා හරිද ඒ කියන්නේ මේ මෝස්ලි පැක්ට් ප්ලේන් එක කියන්නේ මේකේ ඇටම්ස් වල හරි මේ දැන් අපි ඉස්සෙල්ලා ප්ලේන් ගැන කතා කරේ තල ගැන කතා කරේ
ඒ තලවලින් වැඩිම පරමාණු ඝනත්වයක් තියෙන තලය මොකක්ද කියලා තමයි මේකෙන් අහන්නේ. හරිද? දැන් මේකේ මේ හතර දැන් මේක හිතන්න. දැන් මේකනේ හොනේ යට තියෙන්නේ පරමාණුවට. හරිද? මැද්දේ ලොකු එකක් තියෙනවා. හරිද? මැද්දේ ලොකු එකක් තියෙනවා. හරිද? මේකෙදි හරිද? ඔගේ හැවුවොත් ඇටම්ස් වල රේඩියස් සමාන රේඩියස් සමානයි. මේ අදදී තියෙන උත්තරන ඇටම්ස් වල රේඩියස් සමානයි ඔක්කොම. හරි. මේකේ වැඩිම පරමාණු තියෙන ප්ලේන් එක ඔයගොල්ලෝ නම් ඇහුවොත් හරිද? දැන් ඔයගොල්ලන්ට කියන්න බෑනේ මේ ඉස්සරහා තලේ. ඉස්සරහා තලේ වැඩිම පරමාණු නෑනේ. හරිද? මේ ඉස්සරහා තල පොඩි තලයේ ගත්තොත් හරිද? මේ තලයේ අයිති වෙලා තියෙන්නේ. හරිද? මේ පරමාණු හොඳරින් පොඩි කෑල්ල විතරනේ ඇති. හරිද? ඒ වගේ තමයි පැති හැම ගත්තොත් ඔය විදිහම තමයි. හරිද? ඊට පස්සේ මේව හරහට ගන්නවා. මේව හරහට ගත්තොත් හරිද? ඒ තලයටයි තියෙන්නේ මැද්දේ පරමාණු විතරයිනේ. හරි හරහට ප්ලේන් එක ගත්තොත් හරහට කැපෙන ප්ලේන් එක ගත්තොත් ආයෙත් වෙන්නේ මැද්දේ පරමාණු විතරයි. හරි. ඒක හින්දා මේ බොඩි සෙන්ටර් එකේ වැඩිපුරම ප්ලේන් ගණත් මේ ඇටම්ස් ගණත් තියෙන්නේ අර අපි ඉස්සෙල්ලා පෙන්නපු තලයම තමයි. මෙන්න මේකේ මෙන්න මේ තලයට. හරිද? ඔන්න ඔය තලේ තමයි පරමාණු ඝනත්වය වැඩි. මෙන්න ඒ තලේ තමයි පරමාණු ඝනත්වය වැඩිම තලය. මොකද මේකට අයිති මේකයි අයිති. මේකයි අයිති. ආයි මේකයි අයිති. මේකයි අයිති. ආයි මැද්දේ තනි කරගම අයිති. හරිද? ඔයකම ඔය තලයේම මේ අනිත් පැත්තටත් පුළුවන්. හරිද? මම එක ගත්තා. මේ තලයේ මේ පැත්තටත් පුළුවන්. හරිද? මේ පැත්තේ මෙහෙමත් අයිති. හරිද? මේ පැත්තටත් අයිති. මම එක පැත්තක් ගන්න ඕනේ විතර අරගෙන. හරි? ඒක තමයි mostly packed. ඒ කියන්නේ mostly packed කියන්නේ පරමාණු ඝනත්වය වැඩිම පැත්ත මොකක්ද කියලා තමයි එකකින් කියන්නේ. හරිද? ඊට පස්සේ තියෙනවා අපිට hexagonal sorry face center කියන face center. හරි? face center එකේ කියන්නේ. හරි? face center එකේ scene එක අර අපි ඉස්සෙල්ලා ගොන්නේ මේකේ body center කියන්නේ මේ cube එක මැද්දේ පරමාණු සෙට් වෙන එක. හරි? face center කියන්නේ හැම face එකකම පරමාණු සෙට් වෙලා තියෙනවා. හරි? ඒ කියන්නේ දැන් මෙහෙම ගත්තොත් මේක නම් ඕගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එක හරි බොඩි සෙන්ටර් එකේ දැන් මේ වටයට තියෙන හැම වෙලේම කොහොම හරි මේ අරයන් සමානයි ඔක්කොම මම මේ පොඩියට අඳින්නේ මේ වෙන වෙනම පේන්න ඕනේ හින්දා හරි මේ යට තියෙනවනේ හරි බොඩි සෙන්ටර් එක දැන් මේක සිම්පල් කියුබ් එක හරි මේකට මැද්දට එකක් આવොත් බොඩි සෙන්ටර් හරි මේ හැම ප්ලේන් එකකටම එක ගානේ දානවා හරි මේ හැම ප්ලේන් එකකටම එක ගානේ આવොත් හරිද මෙම 4යි උඩ 1යි 5යි යට 1යි 6යි. ඔහොම આવොත් ඒක ෆේස් වෙන්න. හරි. මේකෙන් එකපාරට ෆේන් නැතුව ඇති. ඒක ෆේස් සෙන්ටර්ඩ් එකක්. මෙදී මේ තමයි ෆේස් සෙන්ටර්ඩ් එක. හරිද? මේ තමයි ෆේස් සෙන්ටර්ඩ් එක. මේ තියෙන වටේ යට. හරිද? මේ තියෙන වටෙන් එකේ කැලේ තියෙන වටේ යට. හරිද? මේ පායක් කැලේ තියෙන ෆේස් සෙන්ටර්ඩ් එක. හරිද? මේ හත. පැති 6ටම තියෙනවා. හරි. මේකේ ගත්තොත් දැන් මේකේ පේනවනේ. හරිද? අර කලින් ගමු. කොයි රූපේ? අමිති මේක ගන්නු. හරිද? දැන් මේකේ ගත්තොත් හරිද? මේ රූපෙන් පේනවා මැද්දේ පරමාණුව කොටස් 8කට බෙදලා තියෙනවා. හරිද? ඒක හරියට මැද්දේ පරමාණුව කොටස් 8කට බෙදලා තියෙනවා. හරි? ඊළඟට දැන් හිතන්න මේ ප්ලේන් එකක් මැද්දේ හරි මේ බොක්ස් එක මැද්දේ ෆේස් එකක් මැද තියෙන පරමාණුවක් හිතන්න. ඒ පරමාණුවයිදී මේ කියුබ්ස් දෙකකට විතරයි නේ. තේරෙනවද? දැන් මේක ෆේස් එකක් හිතන්නකො නිකන්. එක පැත්තක ෆේස් එක මේ මැද්දේ ෆේස් එකක් හිතුවා. හරි? මේ මැද්දේ ෆේස් එකයි තියෙ දෙපැත්තේ කියුබ්ස් දෙකට විතරයි. හරි? ඊළඟට මේ මැද්දේ පරමාණු ඒ පරමාණු මුළු අටකට වෙයි. හරි? එක ෆේස් එකක් ගත්තොත් ඒකදී කියුබ්ස් දෙකකට. හරි? එතකොට මේ ෆේස් දෙක තියෙන පරමාණුව බෙදෙන්නේ දෙකට. හරි? ඒ ෆේස් එකේ තියෙන පරමාණුව බෙදෙන්නේ දෙකට. හරි? දැන් මේක ගත්තොත් හරි? මේක අපිට ඇටම්ස් ගාන කියන්න කිව්වා. හරි? මේ කොනේ තියෙන 8 තියෙනවනේ.
ඒ කොනේ යටෙන් එන්නේ 8න් එකයි හරි අර ඉතින් 8න් එක වගේ 8ක් තියෙනවා හරි ආයි මැද්දේ තියෙනවා කිව්වනේ මැද්ද ෆේස් සයිට ඇටම් සයත් තිනකොට ඒ හය එකකින් ඉන්නේ භාගයෙන් හරි එකක් අයිති වෙන්නේ කියව් දෙකට හරි එතකොට භාගය එතට මුළු ඇටම්ස් ගාන කිව් මෙතන එකයි මෙතරින් තුන මුළු ඇටම්ස් ගාන 4යි එන ෆේස් සෙන්ටර් එකක මේ ෆේස් සෙන්ටර් එක කියුබ් එක ඇටම් 4ක් තියෙනවා ඕකේ අර වගේම අපිට වොලියම් ෆ්‍රැක්ෂන් එක කියන්න කියනවා මැදේක නෑ මැදේක නෑ හරිද ෆේස් සෙන්ටර් එකේදී මැදේක නෑ හරි ඒක නමින් මතක තියාගන්න හරි සිම්පල් කියුබික් කිව්වම නිකන් වටයට විතරයි හරි බොඩි සෙන්ටර්ඩ් කිව්වම බොඩි එක සෙන්ටර් වෙලා තියෙනවා ඒ කියන්නේ කියුබ් එක මැද්දේ තියෙනවා හරි ෆේස් සෙන්ටර්ඩ් කිව්වම ෆේස් එකේ සෙන්ටර් එකේ විතරයි හරි වටයටයි ෆේස් එකේ සෙන්ටර් එකේ විතරයි හරිද ඕකෙත් කලින් වගේම අපිට කියනවා අර වොලියම් ෆ්‍රැක්ෂන් එක හොයන්න කියලා හරි පරිමාව වගේ හරිද ඒකෙත් අර විදිහටම කර හැකියි චුට්ටක් ඉතින් ගියා හරි ඒකේ මේ මම එක පැත්තක් අදින්නම් මේ ඉස්සෙල්ලාම අර දොරවල් ටික අඳුර ගන්න ලේසියි බොඩි සෙන්ටර් එකේ ෆේස් සෙන්ටර් එකේ කියුබ් වොලියම් සමානයි ඔව් අපි හැම එකම ගන්න ඒ කියලා ඒ කියලා දුරකින් තමයි අපි හැම එකම ගන්න හරි එතනින් යට පරමාණු මේ බෙදෙන විදියම තමයි අපි වෙනස් කරන්නේ හරි ෆේස් සෙන්ටර් කෝ මේක හිතන්න හරි මේකනේ ෆේස් සෙන්ටර් එක හරිද මේකනේ ෆේස් සෙන්ටර් එක දැන් ඔයගලන්ට පේනවා හරි මේක අපි දැන් හොයන්න ඕනේ ඒ යාලකට දුරක් මේ සමන් සම්බන්ධ හොයාගන්න එතකොට ඔයගලන්ට පේනවා මේ වටේ හතර ගෑවිලා හරි වටේ හතර වටේ දෙක ගෑවෙන්නේ කියන්නේ නාට මැද්දේ අර දැන් පොඩි සෙන්ටර් එකේ විකර්ණය ගෑවිලා තියෙනවා මේකේ විකර්ණයක් අල්ලන්න හරි ඊට ඔයගලන්ට පේනවා මේක ෆේස් එක හරි මේක ෆේස් එකකට අපිට ගන්න පුළුවන් මේ පැත්තෙන් භාග මේකෙන් අරයන් දෙකක් එනවා මේකෙන් කාර්යයක් එනවා මේකෙන් කාර්යයක් එනවා කියලා හරි ඒතර අපිට ෆේස් එක දුරකින් AR අතර සම්බන්ධයක් හොයන්න පුළුවන් හරිද එතකොට අපි ගත්තොත් හරි මෙන්න මේකයි මේකයි මේ මැද්දේ තියෙන පරමාණු ගත්තොත් මේ ඔක්කොගේම අරයන් එකට සමානයි හරි අපිට මේක මේ විකර්ණය දුර හොයාගත්තා නම් හරියද මේක ෆේස් එක දුර හොයාගත්තා නම් හරියනේ ඒක හොයන්න ලේසිනේ මොකද මේකයි එතකොට මේක මූල දෙකයි සාමාන්‍ය පයිතකස් හරි එතකොට මේ මූල දෙකයි හරි මූල දෙකයි සමාන වෙනවා හරි අරයන් මෙතන එක අරයයි මේකෙන් කාර්යයි මැද්දකින් අරයන් දෙකයි හරි අරයන් 4කට සමානයි හරි එතකොට අපිට මේකේ A ලියන්න පුළුවන් හරි 4යි R බෙදීම මූල 2යි කියලා හරි මේකෙත් අර කලින් කේ වගේ අපිට කියනවා වොලියම් ෆ්‍රැක්ෂන් එක හොයනවා හරි වොලියම් ෆ්‍රැක්ෂන් එක අහද්දී හරි එතකොට අපි ඉස්සෙල්ලාම වගේ වොලියම් ඇටම්ස් ඕනනම් try කරන්න පුළුවන් ඕන හදලා බා try එකක් දීලා බා මේකේ මේ වොලියම් ෆ්‍රැක්ෂන් එක වොලියම් ඇටම්ස් විදිහම වොලියම් කියුබ් එකේ ටූල් try එකක් දෙන්න එක ඇටම්ස් ගන්න කලින් කිව්වනේ ඇටම්ස් ගන්න එන විදිහ මේකෙන් අට හැබැයි ඉතින් ලේසි හොරන්නේ
අර මේක මේ ගාන හදා ගන්නට වඩා අර මේ ඇටම්ස් තියෙන විදිහ හිතා ගන්න එක තමයි සීන් මේ වැඩේ තියෙන්නේ හරිද මේ වටෙන් අටෙන් එකේ අටයි හරි අටෙන් එකේ අටයි අර ෆේස් එකෙන් එන්නේ භාගයයි හරි ඒ වගේ හැයක් තියෙනවා හරි එතකොට සම්පූර්ණ පරමාණු හතරයි හරි අනික හදා යන්න හරි 3න් 4යි 5r ගණන් තියෙන්නේ 5r ගණය බෙදෙනවා කියුබ් එකේ ඒ ගණේ හරි කියුබ් එකේ හැම වෙලේම ඒම තමයි හරි ඊට පස්සේ ඒ කියන්නේ මොකද්ද 4r වෙදී මූල දෙකයි 4යි r වෙදී මූල 3යි 4යි r මූල දෙකයි හරි ඕකෙන් සුළු කරාම ඔයගලන්ට ඒ උත්තරය 174ක් කියලා හරි 174ක් කියලා ඒ කියන්නේ මේකේ පිරලා තියෙනවා හරි 174 සම්පූර්ණයෙන් පිරලා තියෙනවා තේරුණා ඇති කියලා හිතනවා හරි අපි මේ තුනේ උඩ 4න් ගුණ කරන්න ඕනේ සෝරි උඩ 4න් ගුණ කරන්නේ සෝරි වඩා වැරදුනා උඩ 4න් ගුණ කරන්න ඕනේ හරිද අපි දැන් මේක සමරි එකක් විදිහට ගත්තා හරිද දැන් අපි ඉස්සෙල්ලාම ගියා සිම්පල් කියුබික් හරි සිම්පල් කියුබික් කියන්නේ SC වලට හරි ඊට පස්සේ බොඩි සෙන්ටර්ඩ් වලට කියන්නේ අපි BCC හරි බොඩි සෙන්ටර්ඩ් කියුබික් හරි ඔව් මේ වචන වලින් තමයි මේ අකුරු වලින් තමයි මේ ගණන් දෙන්නේ ගොඩක් හරි SC කියන්නේ සිම්පල් කියුබික් BCC කියන්නේ බොඩි සෙන්ටර්ඩ් කියුබික් FCC කියන්නේ ෆේස් සෙන්ටර්ඩ් කියුබික් හරි හරි සමරි එක ගත්තොත් හරිද මේක තමයි normal සිම්පල් කියුබික් එක මේක 8 8 විතරයි තියෙන්නේ හරිද 8 8 විතරයි හරි ඊට පස්සේ BCC හරි BCC එක ගත්තොත් හරිද BCC එකේ තියෙන්නේ මේ 8 8යි මැද්ද එකයි හරි මැද්ද එකයි හරි FCC එක ගත්තොත් FCC එකේ තියෙන්නේ වටේ 8යි ෆේස් වල 6යි හරි මේ ෆේස් 6 6ක් තියෙනවා හරි අන්නම් 4යි 5යි 6යි හරි ෆේස් 6ක් තියෙන එක මේ මෙතන අයන් දාම් තියෙන පොඩ්ඩක් අවුල්ද හරි තේරෙනවද ෆේස් 6ක් තියෙනවා කියලා හරි එතකොට ඊට පස්සේ මතක තියාගන්න තියෙන්නේ මේකේ ඇටම්ස් ගන්න හරි මේකේ ඇටම්ස් තියෙනවා 8න් එකේ 8ක් හරිද එකයි හරිද මේකේ ඇටම්ස් තියෙනවා හරිද 8න් එකේ 8යි මැද්ද එකයි එතකොට ඔක්කොම දෙකයි හරි මේකේ තියෙනවා 8න් එකේ 8යි දන්න භාගය 6ක් එතකොට ඇටම්ස් මේකේ 4යි හරිද ඊට පස්සේ මේකේ A මේ හැම කියුබ් එකේම දිග A හරිද මේ හැම එකේම දිග A හරිද ඊට පස්සේ මේ A මේ ඇටම් එක R අතර සම්බන්ධය තමයි අනිත් එක හරිද මේ සමානයි මේකේ 2R මේකේ ඒ සමානයි මූල 3යි
සරි 4 යාර බෙදීම මූල 3යි. 4 යාර බෙදීම මූල 3යි. හරිද? මේක ඒ කියන්නේ 4 යාර් බෙදීම මූල 2යි. හරිද? ඊට පස්සේ වොලියුම් ෆ්‍රැක්ෂන් එක. හරිද? වොලියුම් ෆ්‍රැක්ෂන් එක කියන්නේ පරිමා භාගය කියන එක. හරිද? පරිමා භාගය මේක 52යි. මේක 52යි. මේක 68යි. මේක 74යි. හරිද? මෙන්න මේ වගුව හරිද? එන විදියයි මෙන්න මේක එන විදියයි අද මේ එන විදිය මතක ඇයි උත්තරෙත් මතක නම් හරිද? මේ FCC BCC අවුලක් නෑ. හරිද? මේ ටික තමයි මතක තියෙන්න ඕනේ. මතක තියෙන්න ඕනේ කියන්නේ මෙහෙම පාඩම් කරන්න යන්න එපා. හරිද? එන විදිය මතක තියාගන්න. හදන විදිය ඉඳන්. මොකද මේ ගණන් දෙන්න පුළුවන් මේ හිත ගොඩක්ලාට නෝමල් පොඩි ගණන් දෙන්න. සමහරලාට නිකන් ට්‍රිකි ගණන් දෙන්නවා මේ මතක තියාගෙන මදි අර හදන විදිය හිතා මතක නම් එනවා. උත්තරේ නිකම්ම ගත්තා. හරිනේ. මේ ඔගෝ තමයි ඕනේ. ගොඩක් හරිද? ඊට පස්සේ තියෙනවා HCP කියලා. හරි? HCP මේක ගොඩක් 3D එකයි මම වෙනම තිබ්බේ. හරි? HCP කියන්නේ hexagonal cubic pack කියන්නේ. හරි? hexagonal එකේ සීන් එක තියෙන්නේ එක 3D හිතන්න කිව්වොත් කොහොමද කියන්නේ? මේ හිතන්න. හරි? කො කලින් එක. මේ හිතන්න. හරිද? මේක බලන්න. කලින් ස්ලයිඩ් එක කියන්නේ පේන්ට් එක හදපු එකද? අගෝ අපිට හරිනේ. සිම්පල් කියුබික් VCC FCC. හරි. මේක මේ එච්චර අමාරු නෑ. හරි. ඒක මේ හදාගන්න පුළුවන් නම් කියන්නේ මේක හදියා ගන්න පුළුවන් නම් මේ පට්ටම ලේසි. හරිද මේක? කිසිම අවුලක් නෑ. හරිද? මේ HCP නේද? හරි. මේ HCP එකේදී දැන් මෙහෙම අර කාසි ටිකක් තියෙනවනේ අපි. හරි. මෙහෙම කාසි ටිකක් තියෙනවා. දැන් මේ 6 තමයි ඔය මේ 7. හරි. ඔය කාසි තුන කොහොමද තියෙන්නේ? ඊට පස්සේ අපි මේක උඩින් තව කාසි 3ක් මෙහෙම තියෙනවා. හරි. මේ තව කාසි 3ක් කොහොමද තියෙන්නේ? උඩින් 3ක් කියන්නේ මෙහෙමයි. හරි. මේක යනවා මේ ඔක්කොගේ මේ මෙන්න මෙහෙම ගන්නවා. මට මේක අදින්න අමාරුයි. මේක මෙහෙම කරලා මේ සම්පූර්ණ දිගට යනවා. හරිද? මෙන්න එහෙම යනවා. මේ මැද්දේ තියෙන මේ හිඩස් ටික වෙන්න තමයි මේ කාසි ටික තියන්නේ. හරිද? ගෙදර මේ try කරලා බලන්න මේ ඒක මේ try කරලා බලමු තේරෙයි හොඳටම. හරි. කියන්නේ කාසි ටිකක් මෙහෙම පෙඩියට තියලා ඒකේ මැද්දේ හිඩස් ටික වෙන්න තව උඩින් කාසි ටිකක් තියන්න. හරි. ඒ තියලා හරිද? ආයි අපිට තියන්න පුළුවන්නේ මේ කාසි දැන් මෙතන හිඩසක් එනවනේ. දැන් මේ කාසි තුන තිබ්බට පස්සේ මෙතන මැද්දේ හිඩසක් එනවා තේරෙනවා කියලා හිතනවා. හරි. ඒ උඩින් තව කාසි සෙට් එකක් තියෙනවා. හරි. ඒ කාසි සෙට් එක එන්නේ මේ යට තියෙන කාසි සෙට් එක උඩ විදියටම තමයි. හරි. මේ යට කාසි තියෙන විදියට තමයි ඒ උඩ සෙට් එකක් දෙන්නේ. හරි. එහෙම තිබ්බම තමයි මේ HCP කියන එක හැදෙන්නේ. හරි. දැන් මේක තේරෙනවා ඇති. හරි. මේ 6 තියෙනවා. හරිද? මේ වටේ 6 මේ මැද්දේ එකයි තියෙනවා. හරි. මේ තියෙන්නේ අර යටින් තියපු කාසි මැද්දෙන් තියපු කාසි තුන. හරි. මේ තියෙන මැද්දෙන් තියපු කාසි තුන. මේ තියෙන්නේ ආයි
ඒකට ඇන් තින කලින් උඩ සෙට් එකේම ඒකම ඒකම්ම තමාදී හරි එතකොට මේකට තමා කියන්නේ එක්සගනල් ක්ලෝස් හරි එක්සගනල් ක්ලෝස් හරි මේක මේ දැන් අපිට අමාරුවයි ගාන හදන්න හරි මේක ලොකුයි හරි ඒක හින්දා කරන්න මේක කොටස් තුනකට කඩාගන්න හරි මේගේ මේ සමාන්තරාශ්‍රය කිය ඔව් හරි මේගේ කොටස් තුනකට කඩාගන්න හරි මේ සම්මිතිකයි මොකද මැද්දෙත් පරමාණු තුනක් තියෙනවා හරි මැද්ද පරමාණු තුන එක තුනකට කඩන විදිහට මේක කඩාගන්න හරි දැන් මේකේ අපි කලින් එකේ හැමතැනම මේවා A නේ හරි මොකද මේක තනිකර කියුබ් එකක් තිබ්බේ හරි දිග පළල ලුස තුනම A හරි ඊට මේක එහෙම නැහැනේ මේකේ යට ටික A හරි හරි යට දිග වලට A තියෙනවා ඒක හරි එතකොට මේකත් A මේකත් A හරි එනවාට අපිට උස A කියන්න බෑනේ හරි මොකද මෙතන පරමාණු සෙට් තුනක් තියෙනවා හරි සෙට් තුනක් තියෙනවා හරි ඒකින්ද අපි මේ උසට අර්ථ කරනවා C කියලා අගයක් හරි මේ C කියලා අගයක් අර්ථ දක්ව ගන්නවා හරි ඊට පස්සේ මේ C A අතර සම්බන්ධයෙන් තමයි අපි අරකගේ වොලියම් ෆ්‍රැක්ෂන් එක හොයන්න තියෙන්නේ හරි ඒක හොයන්නේ දැන් අපිට C දුන්නට C වලට සම්බන්ධතාවයක් හොයාගන්න ඕනේ අපි හරිද C වලට සම්බන්ධතාවයක් හොයාගන්න ඩක්කින්න ඒක මේකින් ගමු මේක ලේසි හරිද ගන්න මං ගන්න මේ අර කලින්ගේ තියෙන මේ කෑල්ල විතරයි හරි මං ගන්න මෙන්න මේ කෑල්ල විතරයි මේ කෑල්ල විතරයි මං ගන්න මේ ගාන හදාගන්න C සමානයි 4R වෙන්නේ නෑ C සමානයි 4R වෙන්නේ නෑ මොකද දන්නවද මේ දැන් මම මෙහෙම හිතන්නකෝ මේ දුරනේ R හරි මේ දුර R හරි මේ ටික R නේ ඉනවට මෙතන ඉඳන් නෙමෙයි මෙතන R වෙන්නලා දිනේ පේනවා මේ R ගන්න බෑනේ මෙතන ඉඳන්ම මේ යට ටික විතර ගණන් ගන්නේ හරිද එතකොට මේක R කියලා මෙතෙන්ටම ගන්නවා එතකොට ඒකෙන් සමාන්තරය අරගෙන මේ ටික අපිට මිස් වෙනවා ඊට පස්සේ මෙතෙන්ට ගත්තත් ආයෙ අපිට මේ ටිකෙන් මිස් වෙනවා එතකොට මේ කැලේ ටික අදාළ වෙන්නේ නැහැ ඒකෙන් තමයි අපිට C සමානයි 4R කියලා ගන්න බැරි එක ළඟ තියෙනවා හරි එක කොහොමද කියන්නේ හරි හරි මේ හරි යට ටිකෙන් කැලෙන් තමයි මිස් වෙන්නේ හරිද ඒ සමාන 4 C සමාන 4R වෙන්නේ නැත්තේ 4E වෙන්නේ නැත්තේ ඒකයි හරිද මේක අර කැලේ විතරක් ගත්තොත් දැන් මෙහෙමනේ තියෙන්නේ තියෙනවා මේක මැද්දේ එකක් තියෙනවා හරි මේක බොඩි සෙන්ටර්ඩ් නෙමෙයි හරිද බොඩි සෙන්ටර්ඩ් එක නේ හරිද බොඩි සෙන්ටර්ඩ් එක ඔක්කොම ගෑවිලානේ තියෙන්නේ ඇටම්ස් තුනයිනේ අරයන් වලින් හොයන්න බලන්න ට්‍රයැන්ගල් එකේ මට තේරුන්නේ නැහැ ඒක නම් හරිද මේක මේ අපිට මේ CA අතර මේ සම්බන්ධයක් හොයන්න කියන්නේ එක සාමාන්‍ය දෙනවා අපි හරි C අතර සම්බන්ධය C අතර අනුපාතය මෙච්චරයි කියලා දෙනවා හරිද සාමාන්‍යයෙන් දැන් මෙහෙම දුන්නා මේක පේනවනේ ඔව් හරි දැන් අපිට දෙනවා සාමාන්‍යයෙන් C අතර සම්බන්ධයක් හරි C අනුපාතය 1.5යි C බෙදීමේ අනුපාතය 5යි කියන්නේ C බෙදීමේ සමානයි 5ට නම් C සමානයි 1.58යි A හරිද ඕකනේ කියන්නේ හරිද ඒ වගේ 1.58යි ගුණය හරිද දැන් හිතන්නකෝ දීලා නැති අවස්ථාව හරි දීලා නැති අවස්ථාවක හරිද දීලා නැති අවස්ථාවක අපි ගන්නේ 1.633 කියලා හරිද මේක මේ මතක තියාගන්න 1.633 මේ දීලා නැති අවස්ථාව මොකද අපේ එක්සෑම් එකට තා මේ දීලා නැතුව ඉතර පාවිච්චි කරලා 1.633 හරි මේක මතක තියාගන්න අනිත් නැත්තම් දෙනවා හරි සාමාන්‍ය normal ideal අවස්ථාව 1.633 හරිද දැන් අපිට අරක වගේම වොලියම් එක හොයන්න ඕනේ හරි වොලියම් එක හොයන්න
මේකේ වොලියුම් එක කියුබ් එකේ වොලියුම් එක කියන්නේ මේක තව එකක් තියෙනවා. මේක කියුබ් එක කිව්වට මේකක් නෙමෙයි තනේ ඝනකයක් නෙමෙයි තියෙන්නේ. මේක තේරෙනවනේ මේ සමාන්තරාශයක් කියලා මේක ඇල්ල. හරි. මේකේ සමාන්තරාශය. හරි. මේකේ සමාන්තරාශය. එතකොට මේකේ පරිමාව කියන්නේ හරි. මේ සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. හරි. වර්ගඵල මේ සමාන්තරාශ්‍රය ඒරියා එක ගුණ කරන්න ඕනේ උසේ. උස කියන්නේ c. හරි. සමාන්තරාශ්‍රය වර්ගඵලය කියන්නේ කීයද? සමාන්තරාශ්‍රය වර්ගඵලය කියන්නේ පාදයවරක් ලම්බුසනේ. හරි. පාදයවරක් ලම්බුස. එතකොට අපිට ලම්බුස කියන්න පුළුවන් මේ සයින් අගයකින්. හරිද? දැන් එහෙම තියෙනවා. හරි. මේක a නම් හරිද? මේක a නම් හරිද? ලම්බුස කියන්නේ මේ උසනේ. හරිද? එන්න මේ උසනේ අපි හොයන්නේ කියන්නේ. එතකොට මේකේ ඒරියා කියන්නේ a වරක්. හරිද? ලම්බුස කියන්නේ a cos මේක 130 මේ කෝණ 130 නේ. 130යි 130 නෙමෙයි මේක 60යි නේ. ඔව් මේක 60යි. මේ කෝණේ 60යි නේ. මේ කෝණේ 130 සමාන්තරාශ්‍රයක මේක 130යි මේක 60යි නේ. හරි. ඒ වගේ මෙතන 60යි මේක තියෙන්නේ වරක් a sin 60. හරි. ඕක තමයි සමාන්තරාශ්‍රය වර්ගඵලය. ඕක ගුණ කරනවා උසෙන්. උස කියන්නේ c නේ. ඕක තමයි එතකොට මේකේ වොලියුම් එක. හරිද? මේ කියුබ් එකේ වොලියුම් එක. හරිද? ඒ කියන්නේ a වර්ග c sin 60. හරිද? එතකොට දැන් AC දෙකක් තියෙන්න බෑනේ අපිට එකයින් තියාගන්න පුළුවන්. A යගේ විතරනේ තියාගන්න පුළුවන්. අපිට ඊට පස්සේ බෙදෙනවා C බෙදීමේ අනුපාතයක්. හරිද? C බෙදීමේ අනුපාතේ. හරිද? දැන් දීලා නැහැ කියලා හිතන්නකෝ. දීලා නැති අවස්ථාවක අපි ගන්න කීයද? 1.633. 1.633. ඒ කියන්නේ C කියන්නේ A ඝනය වරක් 1.633 sin 60. හරි. ඕක තමයි මේ කියුබ් එකේ වොලියුම් එක. හරි. මේකෙත් අරක වගේම මේ වොලියුම් ෆ්‍රැක්ෂන් එක ඇහුවොත්. හරි. වොලියුම් ෆ්‍රැක්ෂන් එක අහන්න කිව්වොත් අර ඉස්සෙල්ල විදිහටම ගමු. හරි. මේ හරි. වොලියුම් ඇටම් බෙදීම වොලියුම් කියුබ් නේ. හරි. එතකොට මෙතන පරමාණු කීයද? මෙතන පරමාණු අරකේ තියෙනවා පරමාණු දෙකයි මේක එකේ තියෙන්නේ. හරි. මම ඉතින් කියන්නේ 3න් 4යි 5r ඝනය වරක් 2 බෙදෙනවා වොලියම් කියුබ් එක. හරි. වොලියම් කියුබ් කියන්නේ මේ උඩ දින්න තියෙන ලොකු එක. හරි. ඒ ඝනය වරක් 1.633 වරක් sin 60 කියන්නේ. හරි. මේක සුළු කරලා බලන්න. මේකට එන්නෙත් ඔය 100 මේ ෆේස් සෙන්ටර්ඩ් එකේ වගේ 174ට ආසන්න 74යි ගානම තමයි. හරිද? ෆේස් සෙන්ටර්ඩ් එකේ මේකේ වොලියුම් ෆ්‍රැක්ෂන් එක සමාන. වගේම තමයි. එක සංකලනක තියෙන්නේ. හරි. ඒ දෙකේම එක ළඟ තියෙන්නේ. හරිද? ඕක තමයි HCP එකේ කතාව. හරිද? ඒකේ වෙන අදාළ වෙන්නේ අපිට තව එකක් තියෙනවා. හරිද? මේ මැද්දේ තියෙන මේක තියෙන මැද්දේ තියෙන පරමාණු තියෙන්නේ. අපි දෙන්නේ මැද්දට දෙන පරමාණුවක් තියෙනවා කියලා. ඒ පරමාණුව තියෙන්නේ හරියටම මේ C බෙදීම දෙක උසින්. හරි. මෙන්න මේ උස කියවන C ඒ C බෙදීම දෙක උසින් තමයි මැද්දේ පරමාණුව පිහිටන්නේ. ආයි කියන දැනගන්න කිව්වේ. හරි. C බෙදීම දෙක උසින් තියෙන කියලා. හරි. C බෙදීමේ අනුපාතය තියෙනවා. ඔව් හරි. දැන් මේ තියෙන්නේ යට තියෙන තනිකට මේ සෝඩියම් ක්ලෝරයිඩ් මේ මේවා කරේ ඉස්සෙල්ලා තිබ්බේ සෝඩියම් ක්ලෝරයිඩ් විහිදේ මේ තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් විහිදේ. හරි. පළවෙනි කාණ්ඩෙයි
අන්තිම 17 වෙනි කණ්ඩේ 17 වෙනි කණ්ඩේ මොනවද ගන්න? මට දැන් සීසියම් ක්ලෝරයිඩ් ගත්තොත් හරි. සීසියම් ක්ලෝරයිඩ් තියෙන්නේ BCC එකක් විදියට. හරි. මේක BCC එකක් මේක සිම්පල් කියුබික් එකක්. හරි. මේක එක එක විදි පිටන විදිය ගන්න තමයි මේක තියෙන්නේ. හරි. පොඩ්ඩක් ඉන්න ඕගලන්ට වීඩියෝ ටිකක් තියෙනවද බලන්න. හරි. ගානක් ඉන්න. ගානක් material tutorial on 2. ගානක් කරපු එකක් ගම් බලමු. මේක ප්ලේන් ගැන කල්ලා නෑනේ. බඩේ අරකට වඩා මේ බඩේ එක දෙයක් අමතකුණා කරන්න. හරි මේ අර මේ ඉස්සෙල්ලා මේ අර අපි ප්ලේන් ගැන කරේ. හරි. ඒ වගේ මේ ඩිරෙක්ෂන් ගැනත් තියෙනවා. හරි. ඕ නෑ ඒක ඉස්සරහට. හරි මේ සෝරි ඒක අමතකුණා. අර අපි ඉස්සෙල්ලා කරේ මේ ප්ලේන් නේද විදිහ වෙලාව තියෙන්නේ. හරි. මෙහෙම අර මේ ප්ලේන් ලියන්න පුළුවන් කියලා. ඔය වගේ මේ අරගේ වගේම මේ ඩිරෙක්ෂන් ලියන්නත් පුළුවන්. හරිද? ප්ලේන් එකයි ඩිරෙක්ෂන් එකයි දෙකම තියෙනවා. හරිද? මේ ඩිරෙක්ෂන් එක තනිකර වෙක්ටර්ස්. හරිද? මේ තනිකර වෙක්ටර්ස්. හරිද? දැන් මෙතන පොයින්ට් එක ගන්න කිව්වොත් හරිද? මෙතන පොයින්ට් එකේ මේක 1 1 1 නේ. හරිද? මොකද එකක් මෙහෙට එකක් උඩට. හරිද? 1 1 1. හරිද? ඒකෙදි අපි ගන්නේ මේ කොටු අරන්. හරිද? මේක ලකුණු දැන් ප්ලේන් ලකුණු කරන්න අපි ගත්තේ නෝමල් අරහන. හරි. ඩිරෙක්ෂන් ලකුණු කරන්න ගන්නේ කොටු අරහන. හරිද? කොටු අරහනෙන් තමයි ඩිරෙක්ෂන් ලකුණු කරන්නේ. හරිද? ඒ වගේම හරිද? දැන් ඉස්සෙල්ලා ප්ලේන් ෆැමිලි එකක් ගැන කතා කරන්නේ. හරිද? ඒ වගේම මේකේ ඩිරෙක්ෂන් ෆැමිලි එකක් තියෙනවා. හරිද? ඩිරෙක්ෂන් ෆැමිලි එක ලකුණු කරන්නේ මෙන්න මෙහෙම. උඩ අතරේ විශාල අතරේ දාලා. හරිද? අන්න ඔය විදිහට. හරිද? දැන් මේ කුඩ අතරේ විශාල අතරේ දැම්මම මේ තියෙන්නේ ඩිරෙක්ෂන් ෆැමිලි එක. හරිද? ඒ ඩිරෙක්ෂන් ෆැමිලි එකට අර ඉස්සෙල්ලා වගේම 110 ඩිරෙක්ෂන් එක දාලයි 101 ඩිරෙක්ෂන් එක දාලයි 011 ඩිරෙක්ෂන් ඔහොම අදාළයි. හරිද? ඊට පස්සේ මයිනස් ටිකත් අදාළයි. හරිද? -1 -1 0 ඔය ඔක්කොම අදාළයි. හරිද? ඔය තමයි ඩිරෙක්ෂන් එකේ මම ඩිරෙක්ෂන් එක මට අමුතු ඒක දයිසිකම හින්දා ඒක වෙක්ටර්ස් මම තමයි ප්ලේන් කරන ඉතින් තමයි මතක තියාගන්න ඕන ගොඩක්. එච්චර තමා තියෙන්නේ නම් ඔව් කරපට යවුලක් තියෙනවා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න ආපු තැනක් තියෙනවද මොකක් හරි?
තියෙන්නේ නැද්ද? හරි මෙහෙම කරමු. හරිද? ගානක් තියෙනවා. හරි. ගානක් තියෙනවා BCC ස්ට්‍රක්චර් එකක්. හරිද? BCC ස්ට්‍රක්චර් එක හරිද? A දැන් අපි ලමු කරේ A කියලා. හරිද? අන්න ඒ A ගේ අගය නැනෝමීටර් 0.32යි. හරිද? ගණක් ලියාගන්න මොනවා නිකන් කියන්නේ. හරිද? BCC එකම තමයි. හරිද? ෂෙයා වෙන්නේ මොකද්ද? පේන්ට් එකයි. හරි. BCC ස්ට්‍රක්චර් එකක් තියෙනවා. හරිද? BCC ස්ට්‍රක්චර් එකේ හරිද? A වල අගය 0.32යි නැනෝමීටර්. හරිද? 3.2යි නැනෝමීටර්. හරිද? මේකේ මම හොයලා බලන්න මේකේ ඇටම්ස් වල අරේ රේඩියස් එක කීයද කියලා. අර දීපු සූත්‍ර බලන්න එපා. මුලින් ඉඳන් ඔප්පු කරගෙන යන්න. නිකන් හදලා බලන්න. ඕකේ මේ R ලගේ ගන්න BCC ස්ට්‍රක්චර් එක. හරි. හැදුවද? ඒ වලගේ මෙච්චර නම් ඒ වලගේ 0.32 නැනෝමීටර්ස් නම් මට ඕනේ R වලගේ ඒ BCC ස්ට්‍රක්චර් එක. හෙව්වද? ඔය උත්තරයක් දාන්න. BCC එකක ඒ වලගේ 0.32ක් නම් R වලගේ R කියන්නේ ඇටම් එකගේ ඇටම් එකේ පරමාණු දිගයගේ BCC නේ BCC කියන්නේ හරි නිකන් හදන්න කිව්වොත් හරිද BCC එකේ ඉස්සෙල්ලා විදිහට තමයි BCC අර මේ ඉස්සෙල්ලා කිව්ව සූත්‍ර මතක නම් ලේසි හරිද හරි ඒ ටික ලේසි මේ මතක තියාගත්තොත් හරිද මේකේ බොඩි සෙන්ටර්ඩ් එකේ මේක 4R සමානයි මුල 3යි නේ හරි එතකොට R වලගේ අපිට කම කියන්න පුළුවන් මුල 3යි ඒ වෙදීම 4යි R 4 එතකොට R වලගේ ආදේශ කරලා ගන්න පුළුවන් එයි ඕගොල්ලන්ට මුල 3යි 0.138 නැනෝමීටර්ස් වගේ හරිද මේ තමයි මේ දැනුණා ෂේප් එකේ තියෙන ගාන ඔය දෙන්න පුළුවන් හරි මේ ආයෙක පුළුවන් මේ ඔයගලන්ට ඇනොටේෂන් පුළුවන් නම් මෙන්න මේකේ නිකන් ඇදලා වෙන්නන්න මේ ප්ලේන් එකක් හරිද කීයද ගන්නේ 3-2-2 වගේ 3-2-1 එන්නේ ප්ලේන් එක ඇදලා වෙන්න පුළුවන් දන්න ඇනොටේෂන්
හරි මේ තුන දෙක නිකන් මම දීලා තියෙනවා හරි මම දී කියන්නේ හරි මෙහෙම ප්ලේන් එකක් අදින්න කියලා දුන්නොත් ඔයගොල්ලන්ට හරි මුලදීම කරන හරි මේක කඩා ගන්න හරිද මේ තුන දෙක නේ විදිය කඩා ගන්න හරි මොකද මේ තුන ඇවිල්ලා තියෙන්නේ හරි a බෙදීම sorry h බෙදීම එච්චර a බෙදීම a බෙදීම තුනෙන් තුනෙන් හරි i b බෙදීම b බෙදීම දෙකෙන්නේ දෙකෙන්නේ හරි c බෙදීම c වල ඉන්නේ එකෙන් හරි එතකොට ඔයාලට මේකෙන් ඉන්නේ a බෙදීම 3 හරිද b බෙදීම 2 c හරි අතර මේක තමයි ඔයගොල්ලන්ගේ ප්ලේන් එක හරිද අක තමයි ඔයගොල්ලන්ට ප්ලේන් එකක් අදින්න දුන්නොත් අදින්න තියෙන්නේ මේ පැත්තෙන් b බෙදීම 2කින් මේ පැත්තේ c කින් හරි ඔය ටික තමයි තියෙන්නේ අද දවසට මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඔක්කොම හරි අද හැබැයි ටික කලින් ඉවරුණා කවන්නේ නම් පැය දෙකක් පුරාවට වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරපු දිනික් මායා දුන්නේ අයියට හැමෝම වෙනුවෙන් දෙහිවින්ම ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම ලබන සතියේ ඉඳන් ප්‍රෝග්‍රෑමින් සෙෂන් එක පටන් ගන්නවා. Python language එක තමයි කරන්නේ. ඒ වගේම ඔයාලට අද වැඩසටහන ගැන හිතුණු දේවල් ෆීඩ්බැක් ෆෝම් එක ෆිල් කරන්න. ඔයාලගේ අදහස් යෝජනා වැඩසටහන ඉස්සරහටත් සාර්ථකව කරගෙන යන්න ගොඩක් උපකාරී වෙයි. ලින්ක් එක chat එකේ දාලා තියෙනවා chat box එකේ group වලත් link එක දානවා අනිවාර්යෙන්ම feedback form එක fill කරන්න. ඒ වගේම නැවතත් මතක් කරනවා lead yourself එක සම්බන්ධ වෙච්ච නැති ලියාපදිංචි වෙච්ච නැති අය ඉන්නව නම් ලියාපදිංචි වෙන්න හෙට ඉඳන් ඒක ආරම්භ වෙනවා. අවසානයේ තෙක්ම රැඳී සිටිපු සියලුම දෙනාට ස්තුතියි. සුබ රාත්‍රියක්.